නිවන් තොටුපොළ වෙත එතෙර කෙරෙන යාත්‍රාව. සුබෝදෑසනක් ඔබ හැම දෙනෙකුටම. සුපුරුදු පරිදිම ඕගතරණය වැඩසටහනින් අද දවසේ අපි ඔබත් සමග එක්වන මේ දවස පිළිබඳව කියනවා නම් බිනර පුන් පොහොය දිනය අදට යෙදලා තිබෙනවා. ඉතින් ඕගතරණය වැඩසටහන සම්බන්ධයෙන් කතා බහ කරද්දී මුලින්ම මතක් කරන්න ඕන කාරණය තමයි ජනප්‍රිය බුදුදහම හෝ එහෙමත් නැත්නම් කිසියම් විදිහකින් ලේඛනගත වෙලා තියෙන කිසියම් විදිහකින් ත්‍රිපිටකයේ තිබෙන කාරණාම සම්බන්ධයෙන් ධර්ම ග්‍රන්ථවල තිබෙන කාරණාම සම්බන්ධයෙන් නෙවෙයි අපි කතා බහ කරන්නේ. අපි බුදුදහමේ නියම හරය පිළිබඳව විවාදාත්මක සංවාදයක යෙදෙන්නට තමයි ඕගතරණයේ වැඩසටහන හැම පුන් පොහොය දිනකම ලක්හඬ ගුවන්විදුලිය ඔස්සේ ඔබ වෙත ගෙනෙනු ලබන්නේ. ඉතින් අදත් ඒ අරමුණ පෙරදැරිව ඉතාමත් ගෞරවයෙන් මේ ස්ථානයට වැඩම කරලා තියෙනවා. අපි නමස්කාර පූර්වකව පිළිගන්නවා ශාස්ත්‍රපති හසලක සීලවිමල අපේ ස්වාමින් වහන්සේ. බිනර පොහොයේ තිබෙන වැදගත්කම කියලා අද දවසේ අදාළ ප්‍රස්තුත කාරණේ සම්බන්ධයෙන් එළඹෙන්නට තමයි මම කල්පනා කරේ. අවසරයි අපේ හාමුදුරනේ. තෙරුවන් සරණයි ඔබතුමියටත් අද බිනර පොහොය දවසේ නිවසට වෙලා ධර්මයේ දියුණු කරමින් ගුණධර්ම රකින්න හැම දිනාටම බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබතුමිය කිව්වා වගේ බිනර පොය අතිශය වැදගත් දවසක්. ඒකට ප්‍රධාන හේතුව තමයි ඓතිහාසිකව විශාල වටිනාකමක් තියෙන කාරණයකට මුලපුරපු සිද්ධි දහමයක බුදු සසුනේ ස්ථාවර භාවය අත්දකින්න දවසක්. හේතුව තමයි කාන්තා පැවිද්ද. කාන්තාවට පැවිදි වෙන්න අවස්ථාව මුල් කාලේ බුදුරජාණන් වහන්සේ දුන්නේ නැහැ. ඒක කාන්තාවගේ නිදහසට කරපු අභියෝගයකුත් නෙමෙයි. හේතුව තමයි සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේලා මේ ආවට ගියාට විනය ශික්ෂා පනවන්නෙත් නැහැ. අපේ හැමදෙරේ දැන් බුදුරජාණන් වහන්සේ තරම් ස්ත්‍රියට විමුක්තිය ලබා දුන්නු තවත් මේ ලෝකේ ආගමික නායකයෙකු ශාස්ත්‍රවරයෙකු නැහැ කියන එක තමයි අපි දන්න කාරණේ. ඒතර මේකෙදි කිසියම් පැකිලීමක් වුණාද උන්වහන්සේට? ඒකට හේතුව මේ කාන්තාවට ಭಾರತයේ විරෝධයක් තිබ්බනේ. කාන්තාවට සමාන තැනක් තිබුණේ නැහැ. කාන්තාවට බරපතල විරෝධයක් තිබුණා. කාන්තාව ටිකක් මුළු ගන්වලා හිටිය සමාජයක්නේ ಭಾರತೀಯ සම්ප්‍රදාය කියන්නේ. ඒතකොට ඒ වගේ සමාජයක එකපාර කාන්තාවට විමුක්තිය වගේ බරපතල තැනකට යන්න අවස්ථාව දුන්නොත් සමාජීය බරපතල විරෝධයක් එන්නත් පුළුවන්. බ්‍රාහ්මණ කුල විසින්. බ්‍රාහ්මණයන්ගේ සහ ශ්‍රමණයන්ගේ. මොකද කාන්තාවගේ නුවණ පවා හැඳිමිටේ කියලා බොහොම බරපතල විදිහට කාන්තාවගේ නුවණ පවා විවේචනය කළා. ඔබතුමී කිව්වා වගේම බුදුරජාණන් වහන්සේ තමයි කිව්වේ මේ කාන්තාව කියන්නේ අරහත්ත්වයට බැඳුම් පිදුම් කරන්න පවා සුදුසු කෙනෙක් කියලා. ඔය සමහර ජාතක කතා පාවිච්චි කරලා බුදුරජාණන් වහන්සේ කාන්තාවගේ නුවණ බොහොම ඉහළ තැනක තියෙන්නේ කියන තැන හඟවන්න උත්සාහ කළා. එහෙමයි. සමහර ජාතක කතාවලින්. මොකද අතීතයේ කාන්තාවගේ නුවණ මෙබඳු එකක් කියලා. එහෙමයි. නමුත් කාන්තාවට විමුක්තිය සම්බන්ධ කාරණේදී අවබෝධයට ගැටලුවක් නැහැ. හැබැයි කාන්තාවට ලබන්න බැරි තත්ත්වයන් ටිකක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. අපි ඒව සඳහන් කරමුද අපි හැමෝටම? කාන්තාවට කවදාවත් බුදු වෙන්න බෑ. එහෙමයි. කෙනෙක් අහන්න පුළුවන් ඇයි කාන්තාවට බුදු වෙන්න බැරි කියලා. බුද්ධත්වයේ පිණිස වනාන්තරයක කරන අතිශය දුෂ්කර වැඩපිළිවෙල කාන්තාවකට ඔරොත්තු දෙන්නේ නැහැ. එහෙමයි. ඒ වගේම තමයි කාන්තාවට සක්‍ර දේවේන්ද්‍රයා වෙන්න බෑ. එහෙමයි. ඒකෙන් කියවෙන්නේ කාන්තාවට සක්දේවිඳු වෙන්න බෑ කියලා නෙමෙයි, කාන්තා භාවයක් තුල සක්‍ර දේවේන්ද්‍රයත්වේ හම්බ වෙන්නේ නැහැ. එයාට පුළුවන් පිරිමි ආත්මයක් ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම කාන්තාවකට සතුටු වෙන්න පුළුවන් එක්කුත් තියෙනවා. මාර තනතුරු හම්බ වෙන්නෙත් නැහැ. දැන් මාරයා වෙන්නත් බෑ කාන්තාවකට. පිරිමික් තමයි මාරයා වෙන්නේ. සක්විති රජ වෙන්නත් බෑ කාන්තාවකට. එහෙමයි. සක්විති රජ වෙන්න පුළුවන් එයා පිරිමි ජීවිතයක් ලැබපු අවධියක. මේ විදිහට බලද්දි කාන්තාවකට ලෝකේ ලබන්න බැරි විශ්ව ධර්මතාවයක් විදිහට පවතින දේවල් ටිකක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. දැන් මෙතනදී නම් කාන්තාවට විමුක්තිය සම්බන්ධ අරුබුදයක් තියෙනවා කියන එක නෙමෙයි, සුදුසු කාලේනකම් බුදුරජාණන් වහන්සේ බලාගෙන ඉන්න ඇති. එහෙමයි. දැන් තුන්කල් දකින්න නුවණකින්නේ බුදුරජාණන් වහන්සේ මේ කාරණා මතු කරන්නේ. එතකොට සුදුසු කාලේ එනකම් බුදුරජාණන් වහන්සේ බලාගෙන ඉන්න ඇති. නමුත් කාන්තාවට ආවට ගියාට පැවිද්ද දුන්නෙත් නැහැ. හරියට අගේ කළා පැවිද්ද ගැන බුදුරජාණන් වහන්සේ. මේ අන්තිමටම ආනන්ද හැමදුරන්ට පවා චෝදනාවක් කරනවානේ සංඝයා. එතකොටම තේරෙනවා කාන්තාවට කොයිතරම් විරෝධයක් තිබිලා තියෙනවද ಭಾರತೀಯ සමාජයේ කියලා. එහෙමයි.
බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ චෝදනා 5ක් ආනන්ද හාමුදුරුවන් ඉදිරිපත් වෙනවනේ. එතනදී ආනන්ද හාමුදුරුවන්ට එක චෝදනාවක් තමයි ඇයි ඔබ වහන්සේ කාන්තාවට පැවිද්ද අරන් දෙන්න මහන්සි වුණේ? කාන්තාවට බුදු සිරුරයි පළවෙනියෙන් පෙන්වුවේ වගේ කාරණා අහනවා. ඒකෙම තේරෙනවා මේ පුරුෂයා සහ ස්ත්‍රිය සම්බන්ධ විවාදාපන්න සමතුලිතව පිළිගන්න බැරි මනෝභාවයක් ಭಾರತයේ මුල් බැහැගෙන තිබ්බා කියන්නේ. අනිත් එක තමයි කාන්තාවට පැවිද්ද ඉල්ලද්දි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ ආනන්ද මේ ඔබ ඔබේ වැඩක් බලාගන්න කාන්තාව ඔය පැවිද්ද ඉල්ලුවාට එහෙම දෙන්න අවශ්‍ය නැහැ කියලා. ඒ වෙලාවේ අර ආනන්ද කාන්තාවත් වක්‍රමශීලීනේ. දැන් මේ ප්‍රජාපතියත් මේ හොඳම දේ ආනන්දහරු අල්ලගන්න එක කියලා කල්පනා කරන්න ඇති. ඇයි ඉතින් සැලසුම් කරා. හිස බාගෙන කසාවත් දරාගෙන කොහොම හරි ගන්නවා කියලා හිතාගෙන පයින් ආවේ. මොකද කාන්තාව හරි සිව්මැලි කෙනෙක් නේ. ඇයි සිව්මැලි බව පවා බින්ද දැම්ම පයින් ආව සැතපුම් ගන්න. සමහර අය කිව්වා අනේ අපේ ආර්යාව නේද මේ යන්නේ අපි කරත්ත ලෑස්ති කරලා දෙන්න නෑ කරත් එපා කිව්වා. කකුල් පැලෙනකන් ඇවිදගෙන ආවේ. එතකොට ඒ වගේ දුෂ්කර ජීවිතයක් ගෙවාගෙන ඇවිල්ලා ආනන්ද හාමුදුරුවන්ට කිව්වා. ආනන්ද හාමුදුරුවෝ ගිහින් එක හෙලාම බුදුරජාණන් වහන්සේට කිව්වේ නෑ. ආනන්ද හාමුදුරුවෝ කාන්තාව ගැන වැඩියෙන් දන්න කෙනෙක්. හේතුව තමයි ආනන්ද හාමුදුරුවන්ට කාන්තාව හරි කැමති. ආනන්ද හාමුදුරුවෝ බොහොම ලස්සන කෙනෙක් නේ. රූපයත් ලස්සනයි. ආනන්ද හාමුදුරුවන්ට හරි කැමැත්තක් තිබුණා කාන්තාවන්ගේ. ඉතින් ආනන්ද හාමුදුරුවෝ දැක්කහම සමහර ඔය මේ අන්තපුර කාන්තාව පව හරි ආසයිලු ආනන්ද හාමුදුරුවන්ගෙන් බණහන්. එක තැනක තියෙනවා මහා කශ්‍යප හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ යන ආරාමයකට මහා කශ්‍යප හාමුදුරුවෝ බණ ටිකක් කියනවා. එතකොට එතන හිටිය භික්ෂුණියක් කියනවා මේක හරියට ගාමන්ට් එකක් ඉස්සරහා ඉදිකටු විකුණනවා වගේ වැඩක් මේ ආර්ය වූ වේදේහ පුත්‍ර ආනන්ද හාමුදුරුවෝ ඉදි කවුද මේ මහා කශ්‍යප හාමුදුරුවෝ බණ කියන්නේ කියලා අහනවා. නමුත් අවබෝධය අතින් ගත්තොත් මහා කශ්‍යප හාමුදුරුවෝ උඩින් ඉන්නේ. එහෙමයි. බුද්ධ ශාසනයේ 3 වෙනි ශ්‍රාවකයනි. ඒ වගේ කාන්තාවගේ විශාල ආකර්ෂණයක් තිබිලා තියෙනවා. ඉතින් කාන්තාව ආනන්ද හාමුදුරුවන්ගෙන් මේ පැවිද්ද ඉල්ලද්දී ප්‍රජාපති ඇතුළු පිරිස බුදුරජාණන් වහන්සේට ආනන්ද හාමුදුරුවෝ ගිහින් තමයි තොරතුරු කියන්නේ. එකපාරම කෙලින්ම කියන්නත් බෑනේ. අමාරුයිනේ එහෙම කියන්නත් බුදුරජාණන් වහන්සේට. මේ ඔබ වහන්සේගේ අම්මා නේද කිරි දීලා හැදුවා නේද ඔබ වහන්සේගේ කිරිමව නේද ඔය වගේ වටේ කාරණා කියනකොට මේ බුදුරජාණන් වහන්සේ දැනගත්තා මේ කාරණේ. කාන්තාවට පැවිද්ද දෙන්නම් කිව්ව අෂ්ටගරු ධර්ම පිළිගන්නවා න ะ. එහෙමයි. ඊට පස්සේ අෂ්ටගරු ධර්ම ඒ අෂ්ටගරු ධර්ම වලට වඩා වැඩියෙන් වුණත් ඇය පිළිගන්න ලෑස්ති වුණා. මොකද ඇයට අවංකව පැවිද්දට එන්න උවමනාව තිබුණේ. පස්සේ පැවිද්දට ආවට පස්සේ එක වෙලාවක බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ආනන්ද මාගමගේ පැවිද්දත් එක්ක කාන්තාවගේ පැවිද්දත් එක්ක මගේ මේ බුද්ධ ශාසනයේ ආයුෂ හරිය අඩකින් අඩු වුණා කියනවා. එහෙමයි. මාගමගේ පැවිද්දත් එක්ක. ඊට පස්සේ ඔය ටික විතරයි ගොඩක් දෙනෙක් කියන්නේ. නමුත් ඊට පස්සේ උන්වහන්සේ කියනවා හැබැයි ආනන්ද මාගමගේ පැවිද්දත් එක්ක හරිය අඩකින් අඩු වුණ බුද්ධ ශාසනයේ මම අෂ්ටගරු ධර්ම පනවලා ආයෙ ස්ථාපනය කරා. එහෙමයි. අෂ්ටගරු ධර්ම පැනෙව්වට පස්සේ ආයෙත් ආනන්ද මේ බුද්ධ ශාසනය හරියටම යම් තාක් කාලයක් පවතිනවද ඒ තාක් කාලයක් පවතින විදිහට සුරක්ෂිතයි වැව් බැම්මක් හොඳට හයියට හදලා වැව පරිස්සම් කරා වගේ අෂ්ටගරු ධර්ම පනවල කාන්තාවගේ පැවිද්දත් එක්කම බුදු සසුනේ බිඳ වැටීම මම නැවත නිවැරදි කළා. ඒකට අෂ්ටගරු ධර්ම නම් වූ බැම්ම උදව් කළා කියලා කියනවා. දැන් මේ විදිහට බලනකොට කාන්තාව අතිශය සතුටු වෙන්න ඕන දවසක් අද. විමුක්තිය සම්බන්ධ බුදුරජාණන් වහන්සේ කාන්තාවට ලබා දුන්න තැන ලෝකේ කිසිම ආගමික මතවාදයක නැහැ. ලෝකේ කිසිම ආගමික ගුරුකුලයක ඒක මතුවෙන්නේ නැහැ. අපි හැමදෙරේ දැන් යශෝදරාවට රහත් භාවය දක්වා යන්නට පුළුවන්කම ලැබුණා. බුදු වෙන්නනේ අපි බැහැ කියලා කියන්නේ. දැන් හිතමු අපි මේ සඳහා කිසි විදිහකින් පූර්ණය කළ යුතු ගුණධර්ම මිනිස්සෙක් හැටියට පූර්ණය කරනවා නම් ඇයි එතනදී කාන්තාව හෝ පිරිමියා කියලා වෙන්නේ? අපි ගුණධර්ම වඩනවා නම් ඒක ස්ත්‍රී පුරුෂ නිමිත්ත ඇයි ඒකට හේතුවක් වෙන්නේ? ඇත්තටම ජීව විද්‍යාත්මකව ගත්තත් කාන්තාව සහ පිරිමිය අතර විශාල විපර්යාසයක් තියෙනවනේ. ඒ වගේම තමයි හැඟීම් දැනීම් වලත් කාන්තාවට ආරෝපණය වෙච්ච පොදු හැඟීම් තියෙනවා. පිරිමියාට ආවේනික වෙච්ච පොදු හැඟීම් තියෙනවා. කාන්තාව සහ පිරිමි දෙපැත්තට බෙදලා කතා කළොත් ඒක හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මානව හැඟීම් වල ඒ කියන්නේ මානව සංවේදී හැඟීම් තියෙන්නේ. එහෙම.
රාගයේ වැනි මනෝභාවයන්, සෙනෙහස වැනි මනෝභාවයන්, ඒ වගේම තමයි ද්වේෂයේ වැනි මනෝභාවයන් අතර පවා පිරිමියෙක් ප්‍රතිචාර දක්වන විදියත් දැන් මේ අද පේනවනේ අපිටනේ පිරිමියෙක් ප්‍රතිචාර දක්වන විදියත් කාන්තාවක් ප්‍රතිචාර දක්වන විදියෙත් වෙනසක් තියෙනවා. එහෙමනම් අපිට තේරෙනවා මනෝවිද්‍යාත්මකවත් වෙනසක් තියෙනවා. නමුත් අපි ඒක විවාදාපන්න කරගන්නම අවශ්‍ය නැහැ. හේතුව ඒ කියන්නේ ලංකාවේ මම කියන්නේ අපි මේ සාකච්ඡාවේ නෙමෙයි. ලෝකේ විවාදයක් හදාගන්න අවශ්‍ය නැහැ. හේතුව තමයි මේ අවබෝධයට පත්වීමට කාන්තාවට පූර්ණ නිදහසක් සහ අයිතියක් දීලා තියෙනවා. ඒතකොට ඒක අවබෝධයට පත්වීමට පිරිමියෙක්ද කාන්තාවක්ද කියලා නේ අවබෝධයට පත් වුණාම දෙන්නම සමානයි. එහෙමයි. සමහරට අරහත්වයට පත්වෙච්ච කාන්තාවක් ඉන්නවා නම් ඇයි තාම ගරු බුහුමන් ලැබිය යුත්තේ? ඒ වගේම අන්ධබාල පෘථග්ජන ගිහියෙක් ඉන්නවා නම් ඇඟ විතරක් හදාගෙන ඒ මනුස්සයා පිදිය යුත්තේක් නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේම පෙන්නනවා. එවනම් මේ කාන්තාවගේ අවබෝධයට පත්වීමට සම්බාධකයක් නැති නිසා මං හිතනවා ඒක එතරම් මේ වර්තමානී තැකීමක් කරන්න අවශ්‍ය නැහැ. කෙනෙක් කියන්න පුළුවන් බුදු වෙන්න බෑනේ අපිට. එහෙමත් හිතන්න පුළුවන්. බුදු වීම නම් භවය ගැන දන්න කිසි කෙනෙක් වැඩි වර්ණනා කරන එකක් නෙමෙයි. මං කියන්නේ අද ඉන්න කෙනෙක්. බුද්ධත්වයේ කියන්නේ අතිශය පරම ශ්‍රේෂ්ඨ තත්වයක්. අවබෝධයේ පිණිස යන මාර්ගය. ඒ වගේම බෝධිසත්ව චර්යාව ඊටාම වටිනා දෙයක්. නමුත් වර්තමාන ලෝකයේ අද ඒ ගැන එච්චර කලබල වෙන්න ඕනේ නැහැ. ගෞතම බුදුහාරුන්ගේ ධර්මය තියෙනවනේ. ඉතින් ගෞතම බුදුරජාණන් අනික අපිට බුදු වෙනවා නම් කල්ප කෝටි ප්‍රකෝටි ගානකින් පස්සේ බුදු වෙන්න වෙන්නේ. ආයෙත් සතර අපායට වැටිලා, නිරේට වැටිලා මේ යන දුක්ඛ ස්කන්ධේම උහුලගෙන යන්නත් වෙනවා. ඒ නිසා මේ වෙලාවේ අවබෝධයට පත්වීමට කාන්තාවට සම්බාධකයක් නැහෙනි. ඕනනම් පැවිදි වෙන්නත් පුළුවන්, සෝතාපන්න වෙන්නත් පුළුවන්, අරහත්ත්වයට පත් වෙන්නත් පුළුවන්. ඒ වගේම අරහත්ත්වයට පත්වීමේ නුවණ කාන්තාවට තියෙනවා. අද නම් මම හිතන්නේ පිරිමියෙකුටත් වඩා හොඳට තියෙනවා. එහෙමයි. මොකද මේ දුක ආස්වාදයේ ගැන ඇය අපිටත් උගන්වයි. ඇතැම් පිරිස අපිට කියලා දීලා තියෙනවා මට පුද්ගලිකව ආස්වාදයේ ගැන හරි ලස්සනට බණ කියපු ගිහි කාන්තාවෝ ඉන්නවා. එහෙමයි. ඊටා වැදගත් මේ සමාජයේ යම් තැනක ඉන්න අය. නමුත් එයා කියන කාරණේ මම ප්‍රායෝගිකව අත්දකලා නැති දෙයක්. ආදීනව ගැන පිරිමියෙකුට වඩා හොඳට කාන්තාව දන්නවා, පැවිද්දොන්ටත් වඩා හොඳට දන්නවා. ඒ නිසා ඒ අයට නිස්සරණයට එන්න හරි පහසුයි. ආස්වාදයේ ආදීනව හොඳටම දන්න කෙනාටනේ නිස්සරණයට එන්න පුළුවන්. එහෙමයි. එතකොට ආස්වාදයේ ගැන අපි මොනවද දන්නේ එක පැත්තකින්? අපි දැන් සමහර අයට ආස්වාදයේ ගැන අපි උගන්වන්නේ අනේකම විහිළුවක්. දැන් සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා මේ කාන්තාවොන්ට ගිහි ජීවිතේ ගෙවන විදිහ ගැන කියනවා. ඒ කියන්නේ කාන්තා පිරිස දෙපාර්ශවයටම ගිහි ජීවිතේ කොහොමද ගෙවන්න ඕන කියලා දෙනවා. ඉතින් මේ මට සමහර ඒවා දකින්නකොට විහිළුවක් කියලා හිතෙනවා. මොකද එයා හොඳටම ඒකේ ආස්වාදයේ දන්න කෙනෙක් නේ. මම මේ ධර්මයෙන් බලලා යම්තාක් දුරට න්‍යායකින් තේරුම් ගත්ත කෙනෙක්. එයා ප්‍රායෝගිකව තේරුම් ගත්ත කෙනෙක්. ඒ නිසා ඔය බුද්ධ දේශනා ASCII සමහර පැවිද්දොත් ඔය අඳිනේවා පළඳිනේවා කනේවා ගැන කියාගෙන ගිහින් මේ පෞල් සංස්ථාවේ සම්බන්ධයෙන් මෙහෙම හැදෙන්න ඕන කියලා කියනවා. ඒක ඊටාම හොඳ උපදේශයක්. නමුත් ඒ උපදේශේ වඩා ඵලදායී ලෙස අත්දකින්නේ ගිහි ජීවිතේ ගත කරන කෙනා. ගිහි ජීවිතේ අවුරුදු 50ක් 60ක් එක දිගට ගෙවලා අවුරුදු 80ක් විතර ගියපු මිනිස්සෙකුට ගිහි ජීවිතයේ ආස්වාදයේ කියන එකම හරි විහිළුවක්. ඒ නිසා ඒකට වඩා අර අපිට නිස්සරණී පැත්ත කියන්න පුළුවන් නම් හොඳයි. කාන්තාව ගැනනේ ඔය දැන් කතා කරේ. ආස්වාදයේ සහ ආදීනවේ අය හොඳටම දාන්න නිසා ඇයට නිස්සරණී ගැන ටිකක් කියලා දුන්නා නම් ඇය පැවිද්දෙකුට වඩා ඉක්මනට උද්වේගකාරීව නිවන පැත්තටත් යාවි. එච්චරට තාඩනය, පීඩනය, සමාජයේ හැලහැප්පෙනකොට ඇති වෙන සම්බාධක මේ සියල්ල පිළිබඳ ඇයට නුවණක් තියෙනවා. ඒ නිසා අමුතුවෙන් කලබල වෙන්න ඕන නැහැ. විමුක්තිය සම්බන්ධ ඔබට සාධාරණ අයිතියක් තියෙනවා. ඒක පිළිවෙත් පිරීම මත ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. ඒකට උනන්දු වෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ. අද බිනර පුන් පොහොය දින අපේ ප්‍රස්තුත ප්‍රධාන මාතෘකාවට දැන් එළඹෙමු. අපි බිනර පොහොය වැදගත්කම පිළිබඳව කතා කරේ. ඔබ වහන්සේ කියපු තැනින්ම මම ආරම්භයක් ගන්නවා. ඔබ වහන්සේ කිව්වා දැන් හොඳට ගිහි ජීවිතය ගෙවන ගිහියොන්ට අපි පවුල් කන හැටිවත්, පවුල පවත්වාගෙන යන හැටිවත්, ගෘහයක දේවල් සම්බන්ධයෙන්ුත් විශේෂයෙන් අනුශාසනා කරන්න ඕනේ. ඔවුන්ට ඒ පිළිබඳව අවබෝධය තියෙනවා කියලා. දැන් මේ කාරණේ සම්බන්ධයෙන්ම ගත්තොත් අපි හැමදෙරනේ සමහරලාට අපි දකිනවා ස්වාමින් වහන්සේලා අපේ ශ්‍රී ලංකාව වගේ සමාජ ක්‍රමයක් තුළදී මේ සමාජ සදාචාරය හෝ එහෙමත් නැත්නම් පුද්ගල සදාචාරය සුරැකීම සම්බන්ධයෙන් එක්තරා විදිහකින් පොලිසියක් වගේ ක්‍රියා කරන තැන්. දැන් පොලිසියට උනත් තියෙන්නේ නීතිය හැටියට නීතිය හා සාමය රැකීම පමණයි.
පුද්ගල සදාචාරය සුරැකීම සම්බන්ධයෙන් පොලිසියට වගකීමක් නැහැ. ඒ කියන්නේ ඔවුන් ඒක බාර අරගෙන යම් කිසි තැනකදී සදාචාරයට විරුද්ධ දෙයක් වෙන තැනකදී කටයුතු කරන එක වෙනම දෙයක්. නමුත් පොලිසියට ඒක අදාළ නැහැ. එතකොට අපි උදාහරණයක් හැටියට අරගෙන බලුවොත් මේ මෑත කාලීන පහන් තුඩාව වගේ සිද්ධීන් වලදී ස්වාමීන් වහන්සේලාගේ විරෝධතාවයක් එල්ල වුණා. අපි මේ කියන්නේ ඔබ වහන්සේලාට මේ කියන කෑල්ල අදාළ නැහැ. ඔබ වහන්සේලාට තියෙන ආගමික කටයුත්ත විතරයි කියන එක නෙමෙයි අපි හැමදෙරේ මේ කියන්නේ. මේ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවල කොතනක හරි තියෙනවද මේ සමාජ සදාචාරය නැත්තම් පුද්ගල සදාචාරය හදන්න තමයි හාමුදුරුවරු ඉන්න ඕනි කියලා? ඇත්තටම සදාචාරයේ ගත්තට පස්සේ සදාචාරය ආගමික වෙන් කරන්න බෑනේ. එහෙමයි. සදාචාරයයි ආගමයි දෙක වෙන් කරන්න බෑ. ආගමික සදාචාරයක් වෙනම තියෙනවා. එහෙමයි. දැන් ඇත්තටම අපි බලන්න ඕන සදාචාරයක් ඇයි ඕන වෙන්නේ කියලා. එහෙමයි. සදාචාරයක් උවමනා වෙන්නේ වඩා යහපත් සමාජයක් හදන්නනේ. ඒතකොට වඩා යහපත් සමාජයක් හදන්න සදාචාරයක උදව්ව තියෙනවා නම් සදාචාරයේ ප්‍රධාන නියෝජනය ආගමික ධාරාවත් කරනවා නම් එහෙමයි. එතකොට භික්ෂුවකට ඒ සම්බන්ධ මැදිහත් වීමට අයිතියක් නැහැ කියලා කතා කරන්නත් බෑ. හැබැයි භික්ෂුව Tamanගේ ආධ්‍යාත්මය ඔක්කොම පැත්තකින් තියලා විමුක්තියත් එහායින් තියලා නිර්වාණයත් පැත්තකින් තියලා ඔක්කොම හොයලා ඔය සදාචාරයේ වඩා සමාජයේ යහපත් සදාචාරයක් ගොඩනගන්න උදව් කරන්න කියලා මේ යම්කිසි කැළඹුම් සහගතව අභ්‍යන්තරයේ කලබවාගෙන හැසිරෙනවා නම් ඒකට බුදුදහම ඉඩක් නැහැ. ඒ කියන්නේ ඔබතුමියගේ කිසිම චර්යාවක් නිසා මම කැළඹුණොත් ඒකේ හානිය ඔබතුමියට නෙමෙයිනේ තියෙන්නේ. එහෙමයි. ඒක මට තියෙන්නේ. දැන් ඔබතුමියගේ මේ හැසිරීම වඩා වැදගත් වෙන්නේ ඔබතුමියට. ඒක වෙන කාටවත් වැදගත් නෑ. අර අරහත්ත්වයේ වගේ. රහත් වීම වැදගත් වෙන්නේ මට. එහෙමයි. මගේ අරහත්ත්වයේ මට තරම් ඔබතුමියට වැදගතුත් නෑ. මේක අහනායට වැදගතුත් නෑ. එහෙමනම් අපිට තේරෙනවා සදාචාරයේ සම්බන්ධ භික්ෂුවට මැදිහත් වීමට මේ සංස්කෘතික අයිතියක් තියෙනවා. හේතුව වඩා යහපත් සමාජයක් හදන්න ආගමේ ඍජු මැදිහත් වීමක් තියෙන නිසා. හැබැයි එතනදී භික්ෂුව බරපතල විදිහට කැළඹෙනවා නම් එහෙමයි. ප්‍රතිචාර දක්වන විදිහද? ප්‍රතිචාර දක්වන විදියනේ. ප්‍රතිචාර දක්වද්දී මේ භික්ෂුව බරපතල විදිහට කැළඹෙනවා නම් බුදුරජාණන් වහන්සේ ඒකට ඉඩක් දුන්නේ නැහැ. උන්වහන්සේ කිව්වේ මහණෙනි තමන්ව පරිස්සම් කරගන්න. පළවෙනි එක තමයි තමන්ව පරිස්සම් වෙන්න. ඒ ආත්මාර්ථයේ නැතුව පරාර්ථයේ උදෙසාවත් තමන්ව වනසා ගන්න එපා. තමන්ව වෙනසුනොත් ඒකේ හානිය තමන්ට තියෙන්නේ. ඒ නිසා මේ සදාචාරයක් අවශ්‍ය වෙන්නේ වඩා යහපත් සමාජයට නම් මේ ආගමික සදාචාරවල තියෙන මූලික හරය මානවයාගේ යහපතට තියෙන්න ඕනනේ. එහෙමයි. මානවයාගේ මානව නිදහස නැති කරන්න තිබිලා හරියන්නේ නැහනේ. එහෙමයි. මානවයාගේ මානව වර්ගයාගේ මනුෂ්‍යත්වයේ මරා දාන තැනක නම් ආගමික සදාචාරය තියෙන්නේ. ඒ බඳු ආගමික සදාචාරයක් පිළිබඳ 10-15 වතාවක් නෙමේ 100 වතාවක් විතර හිතලා බලන්න ඕන. ඒ කියන්නේ මනුෂ්‍යත්වයේ මැරෙනවා නම් මනුෂ්‍යත්වයට පීඩාවක් ඇති වෙනවා නම් මොකද සමහර ආගමික සදාචාරවල තියෙනවා ගල් ගහලා මරන්න පුළුවන්. එහෙමයි. එතකොට ඒ ආගමික මූලික ගුරුවරයාගේ කියවීම ඒක නැති වෙන්න පුළුවන්. නමුත් සදාචාරයක් විදිහට උන් හදාගෙන තියෙනවනේ. එතකොට එවැනි ආගමික මතවාදයකට වඩා බුදුදහම හරි ප්‍රශස්තයි. එතකොට මේ ප්‍රශස්ත ආගමක තමන්ව කැළඹෙන්නේ නැතුව පරිස්සම් කරගන්න. ඒ කියන්නේ 500ක් ඉන්න තැනක වුණත් බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ ඒක විහාරීව ඉන්න. 1000ක් ඉන්න තැනක වුණත් ඒක විහාරීව ඉන්න. ඒක විහාරීව ඉන්නේ කොහොමද? මේ ලෝකයේ ඉට්ටා කන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය වඩවන රූප හම්බ වෙයි. ඒ වගේම තමන්ව අවුස්සන රූපත් හම්බ වෙයි. ඒ අවුස්සන රූප කෙරෙහිවත් මේ තමන්ව සනසන රූප කෙරෙහිවත් ඡන්ද රාගයක් හදාගන්න නැතුව තමන්ව පටිගයක් කෝරාගයක් හදාගන්න නැතුව තමන් පරිස්සමට ඉන්න. ඒ පරිස්සමට හිටනකොට එයාට මොකක් හරි උදව්වක් අවශ්‍ය නම් ඒකත් කරන්න. එතකොට ඒ උදව්ව කරලා පැත්තකට වෙන්න හේතුව තමයි මේ තමන් එහෙම පැත්තකට වෙන්න අවශ්‍ය වෙන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි මේ ඉස්සලා තමන්ව පරිස්සම් වෙන්න ඕන. ඒ නිසා ඒක විහාරීව ඉන්න පුළුවන් 1000ක් ඉන්න තැනකුණා තනියෙන් ඉන්න පුළුවන්. හේතුව තමයි අර දෙවන්නා තණ්හාව නැතුව ඉන්න එක. නමුත් මේක වෙන කතාවක්. දැන් ඔබතුමිය අහපු කාරණේ ඊටාම වැදගත් දෙයක්. සමහර තැන්වලදී අපේ මැදිහත් වීමේ, කියන්නේ භික්ෂුවකගේ වුණත් මැදිහත් වීමේ අසීමාන්තික බවක් තියෙනවා. ඒ කියන්නේ සමහරට භික්ෂුත්වයේ අභිබවා ගිහින් මැදිහත් වෙන තැන් තියෙනවානේ. සමහර ඒ කියන්නේ අපිව කලබන්න ගොඩාක් දේවල් ඕනේ. මං හිතන්නේ අවුරුදු 30කින් විතර යුද්ධයකින් බැට කාපු ඒ සෙවණැල්ල පව අපිට බලපාලා තියෙනවා. එහෙමයි.
අවුරුදු 30ක් එක දිගට යුද්ධයෙන් බැටකානකොට පීඩාවට පත්වෙච්ච පිරිසක්නේ භික්ෂුව කියන්නේ. එහෙම. එතකොට ඒ වගේ වෙලාවක පීඩාවට පත්වීමේ පීඩාකාරී ස්වභාවයන් අපේ යටිහිතේ තැම්පත් වෙලා තියෙනවා. ඒ නිසා ප්‍රචණ්ඩත්වයේ වගේ එකක් මේ භික්ෂුවකින් නෙමෙයි සමස්ත සමාජයේම ඕනම වෙලාවක මතුවෙන්න පුළුවන්. ඔය උතුරු නැගෙනහිරුණත් වෙන්නේ ඒකනේ. හිටි ගමන් ඒ අය අතර මේ එකපාර කැළඹීමක් ඇති වෙනවා. ඊට පස්සේ ආයෙ රජයට මැදිහත් වෙලා ඒක සංසුන් කරන්න වෙනවා. හේතුව අවුරුදු 30ක් එක දිගට යුද්ධයෙන් බැටකාපු ජාතියක ඒ වගේ සේයාව මේ ජානවලටත් යම්කිසි විදියකින් මුල් බැහැගෙන තියෙන්න පුළුවන්. ඒ නිසා කාලාන්තරයක් යයි මෙවැනි අර්බුදයක් සමනය කරගන්න. නමුත් සදාචාරයේ තියෙන මානව වර්ගයාගේ නිදහස අහුරන්න නෙමෙයි සදාචාරයක නියෝජනයක් තියෙනවා. ඒ නියෝජනය කොයිතරම් ඔබතුමියට බලපානවද කියලා දෙන එක යුතුයකමක්. එහෙම. එතකොට ඔබතුමියට බලපාන සීමාවට වඩා මට බලපානවා. මොකද මම පොදු නීතියට යටයි එක පැත්තකින් ධර්ම නීතියට යටයි එක පැත්තකින්. ඒ නිසා සදාචාරාත්මක නීතිය කියන එක මානව වර්ගයට වැදගත් දෙයක්. එහෙම. න්‍යාම ධර්ම වලින් ඒකනේ කියන්නේ කර්ම න්‍යාය කියලා කියන සදාචාරාත්මක නීතිය. එහෙම. එතකොට මනෝවිද්‍යා මේ සම්පූර්ණයෙන්ම චිත්ත නියාම කියලා කියන්නේ මේ මනෝවිද්‍යාත්මකව ගොඩනගා ගැනීම ඕන තැන්. ඊට පස්සේ බීජ නියාම කිව්වේ ජීව විද්‍යාත්මක ගොඩනැගෙන්න ඕන තැන්. ඊට පස්සේ ඍතු නියාම කිව්වේ උද්භිත විද්‍යාත්මක සාධක. එතකොට මේ සාධක ASCII සදාචාරාත්මක නීති අර කම්ම නියාම කියන එක අපිට බලපානවා. ඒක බලපාන විදිහ ඉතා කරුණාවෙන් කියලා දීලා පැත්තකට වෙනවා මිසක් බලපෑම් කරන විදිහ එකක් බුදුදහමේ නැහැ. මොකද හේතුව තමයි ඒ පුද්ගලයාගේ ස්වභාවයට බලපෑම් කරන්න බුදුරජාණන් වහන්සේවත් මැදිහත් වෙන්නේ. අපි හැමදෙරේ දැන් අපි අහලා තියෙනවා දැන් අම්බපාලි ඇවිල්ලා මුලින්ම දාණයට ආරාධනා කරාම ඇය පුරවරයේ ගණිකාවක් හැටියට කටයුතු කරේ. ඇගේ වෘත්තිය කවුරුත් දන්නවා. එතකොට අර රජ කෙනෙක් ඊට පස්සේ ඇවිල්ලා දාණයට ආරාධනා කරත් බුදුරජාණන් වහන්සේ අම්බපාලියේ දාණය තමයි එයා තමයි ඉස්සෙල්ලා ඒක නිසා ඒකට යනවා කියලා. ඇයිගේ විදිහට ඇයත් එක්ක ගනුදෙනු කරා. එතකොට අඟුලිමාලගේ විදිහට අඟුලිමාලත් එක්ක ගනුදෙනු කරා. දැන් සදාචාරය අතින් බලුවොත් මේ දෙනා සම්බන්ධයෙන් මේකුවොත් අපිට මිනිසුන්ගේ සදාචාරය පිළිබඳව යමක් කියන්න බැරි වුණාට මේක සදාචාර විරෝධී පුද්ගලයෝ කියලා අපි හිතමුකෝ. ඔවුන් යම් කිසි විදිහකින් සමාජයේ පිළිගත් විදිහේ පුද්ගලයෝ නෙවෙයි. එතකොට මේ අනුගමනය කරපු විදි ක්‍රියාකර්ම පටිපාටියෙන් අපිට ගන්න දෙයක් තියෙනවද අපේ ජීවිතවල? ඔව් දැන් ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේ මිනිසුන් හංවඩු ගහපු කෙනෙක් නෙමෙයි. එහෙමයි. ඒ කියන්නේ මිනිහෙක්ව හංවඩු ගහලා ලේබල් කරලා අයින් කරපු කෙනෙක් නෙමෙයි. දැන් ගවයොන්ටනේ හංවඩු ගහන්නේ. එහෙමයි. ලකුණක් නියම කරනවා මේ ගවයා මට ආйти කියලා. ඒක සමහර විට යකඩයක් පුච්චලා ඒක සලකුණු කරන්නේ. එතකොට එහෙම පුද්ගලයාව සලකුණු කරපු කෙනෙක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ හැම වෙලාවකම යාට අවස්ථාවක් දුන්නා තව අවස්ථාවක් නිවැරදි වෙන්න. දැන් අද ඉන්න සමාජයේ නිවැරදි වෙන්න ලෑස්තිත් නෑ එක පැත්තකින්. එහෙමයි. ඒ නිසා අද ඉන්න සමාජයට බුද්ධ කාලේ ප්‍රතිචාර දක්වුවට වඩා ටිකක් වෙනස් විදියට ප්‍රතිචාර දක්වන්නත් වෙනවා. අද අපිට වෙලා තියෙන්නේ හොද මඩට දාන්න. හේතුව අද ඉන්න මිනිස්සු අවංක නෑ. ඒ අය නිවැරදි වෙන්න ලෑස්ති නෑ. ඒගොල්ලෝ නිවැරදි වෙන්න ලෑස්ති නැත්තේ ඒගොල්ලෝ අවංකව හිත හදාගන්න කැමති නෑ. ඒගොල්ලෝ ඇඟ හදාගන්නයි කැමති. ඒගොල්ලෝ කැමති සුදු අඳින්න. ඒගොල්ලෝ කැමති හැම ගැන හිතන්න. ඒගොල්ලෝ කැමති කොණ්ඩේ ගැන හිතන්න. මේ සමස්ත සමාජයේ කියවීම. ඊට පස්සේ තරුණයෙක් නම් ටිකක් ඇඟ පෘෂ්ටිමත් කරගන්න. ඒ කාලේ මිනිසුන්ට ජීවිතේ වැරදුනත් ඒගොල්ලන්ට තිබුණා ආවේනික ස්වභාවයක්. සමාජීය වශයෙන්ුත් ඒක බලපාලා තියෙන්නේ නැති. මොකද සමාජ සාධක පුද්ගලයාට බලපානවනේ. ඒ කාලේ සමාජයේ මිනිසුන්ට තිබුණා හිත හදාගන්න එක ගැන අදහසක්. ඒ හිත හදාගන්න අදහස මතු කරන්න පුළුවන් හැම තැනකම බුදුරජාණන්සේ මැදිහත් වුණා. එයාගේ චර්යාව බැලුවේ නැහැ. එතකොට මේ යම් ඒ පුද්ගලයාගේ ස්වභාවය හොඳට තේරුම් අරන් හිටියා. හැබැයි සමහර තැන්වලදී බුදුරජාණන්සේ අතහැරලා දාපු තැනුත් තියෙනවා. දැන් අපිට පේන්නේ උපතේ සිට මරණය දක්වා අත්දැකීම්නේ. එහෙමයි. උපතේ සිට මරණය දක්වා අත්දැකීම් පදනම් කරගෙන තමයි අපි පුද්ගලයෙක් පිළිබඳ චිත්‍රයක් ඇඳගන්නේ නේ. නමුත් බුදු කෙනෙක් උපතේ සිට මරණයට එහා ගිහින් පුද්ගලයෙක් පිළිබඳ චිත්‍රය ගොඩනගාගද්දි සාංශාරික චර්යාව බලපානවා. එතකොට මේ සාංශාරික චර්යාව බලනකොට උන්වහන්සේට පේනවා මෙයාට මේ ජීවිතේ වැරදුනා තමයි. නමුත් සංසාරයේ කොයිතරම් ගුණධර්ම ශක්තිමත් වෙලා තියෙනවද කියන කාරණේ මත මැදිහත් වෙනවා. يعني ගොඩ යන්න පුළුවන්කමක් තියෙනවා නේද කියලා බලලා මැදිහත් වෙනවා. දැන් සමහර විට අර මේ හොත්තට සුදු ඇඳගෙන කොයි වෙලාවෙත් පන්සලේ ඉන්න ආරාමෙම ඉන්න එහෙම කෙනෙකුට බුදුරජාණන් වහන්සේ ඇතැම් වෙලාවට අර අම්බපාලියට දක්වපු ප්‍රතිචාරයේ තරම්වත් ප්‍රතිචාරයක් දක්වලත් නැහැ. එහෙම.
එයා මෙහි හොඳයි තමයි. බුදුහාමුදුරුවන්ගේ ඉස්සරහා හොඳට සිවුරු පොට එලිලා වගේ ඉන්නවා. ඒ උන්වහන්සේගේ සුළඟිල්ල එලිලා වගේ ඉන්නවා. නමුත් එයාගේ මේ චර්යාවට වඩා අභ්‍යන්තර චර්යාව තුළ අවබෝධය කරා යන්න තියෙන සිදුර හරිම අඩුයි. එතකොට උන්වහන්සේ ඔය සාමාන්‍යවත් පිළිවෙත් ගැන කියලා එයාට පාඩුවේ ඉන්න කිව්වා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව හැම වෙලාවකම කියන දෙයක් තමයි ඕනෑම වැරදිච්ච කෙනෙකුට නිවැරදි වෙන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ ජීවිතේ වරදිනවා කියන එක මනුස්ස ස්වභාවය. කියන්නේ අතීතයේ වැඩක් නැහැ කියන එකද? අතීතය බුදුදහම කොහොමත් අතහැරලා දාන්නනේ කියන්නේ. අතීතං නාන්වා ගමෙයනේ. අතීතේ එපාම කියලානේ කියන්නේ. අතීතේ බොරුවක්මනේ. අනාගතයටත් එපානේ. නප්පටිකංකේ අනාගතෙන් අනාගතේ මවන්නත් එපා කියනවනේ. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරන්නේ පච්චුප්පන්නංච යෝධම්මං මේ වෙලාවේ දැන් මේ වෙලාවේ පුළුවන් ද ඔබට ධර්මින්. මොකද ඒ කාලේ මිනිස්සු අහලා තින්නෙත් එහෙමනේ. එහෙම. ඒ කාලේ දැන් මිනිස් අද නම් අතීතේ પરම්පරා ගානක් අවුස්සනවනේ අද මිනිස්සු. එහෙම. විවාහ යෝජනාවක් කළත් අපිට තේරෙනවනේ මේ අපේ බංකොලොත් සම්ප්‍රදාය ඇස්සේ પરම්පරා ගානක් හොයන තැනකට තවමත් අටුවම් බහැපු චින්තන රටාවක් තියෙන්නේ. එතකොට අපිට තේරෙනවා අතීතේ හාර අවුස්සන ගතියක් තියෙනවා. නමුත් ඒ කාලේ බුදුහාමුදුරුවෝ පරීක්ෂා කරන්න සමහර අය ආවා. එහෙම. ඇවිල්ලා ඒ අය බුදුහාරෝ හොයද්දී එයාලා අහනවා මේ මට හේමක කියලා කෙනෙක් මගේ මතක හැටියට තරුණයෙක් එයා ඇවිල්ලා කියනවා මේ මට පරණේවා එපා. ඉච්ඡාසි කියන පරයයන් ඔබ වහන්සේ මට බණ කියන්න එපා. ඉච්ඡාසි කියන්නේ මෙසේ විය කියන එක. එහෙම. මෙසේ විය කියන එකෙන් මට බණ එපා. ඒ කාලේ මෙහෙම වුණා අරම වුණා කියලා අර මෙසේ විය කියලා කතා කරන්නේ. ඉච්ඡාසි කියන පරයයන් මට බණ එපා. ඊට පස්සේ එයා කියනවා ඉති භවිස්සති මෙසේ වන්නේ කියලාත් මට එපා. මෙහෙම වෙනවා අනාගතේට කියලා එපා. ඇයි මං ඒවා ඕන තරම් අහලා තියෙනවා. ඔබ වහන්සේට පුළුවන් ද දැන් මට මොකක් හරි කියන්න? කොච්චර යථාර්ථවාදීද බලන්න. දැන් මට පුළුවන් ද මොන හරි දෙයක් කියන්න. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඔව් මට පුළුවන් මේ අත්දකින්න ලෝකයේ තුල චන්දරාගය ඇති වෙන්නේ නැති විදියට ඔයා මේ වෙලාවේ කල්පනා කරගෙන හිටියොත් ඒ කියන්නේ ඇහෙන් දකින්න ලෝකයේ කනෙන් අහන මේ ටිකනේ ලෝකය කියන්නේ. ඇස කන නාසය දිවකය මනස තුලින් අත්දකින්න ලෝකය තමයි බුදුමිගේ ලෝකය. මම අත්දකින්න ලෝකේ මගේ ලෝකය. මේ අත්දකින්න ලෝකයේ තුල ඇලීම් සහ ගැටීම් හදාගන්න නැතුව ඒ කියන්නේ පටිගය හදන්නෙත් නැතුව රාගය හදන්නෙත් නැතුව දෙකම හදන්න නැතුව ඔබට පුළුවන් නම් ඉන්න ඒක මේ වෙලාවේ නිවෙන්න පාර කියලා. එතකොට ඒ කාලේ මිනිසුන්ටත් තිබ්බනේ පරණේවා හොයන්නෙත් නැතුව අලුත් ලෝකයක් මවන්නෙත් නැතුව මේ වෙලාවේ මොකක් හරි තියෙනවා නම් ඔබ වහන්සේලා අපිට කියන්න කියන කතාව. එතකොට අද මිනිසුන්ට ඒකත් නැහැනේ. ඒ නිසා අද මිනිසුන්ට ප්‍රතිචාර දක්වද්දී වෙනම ක්‍රමයකට තමයි ප්‍රතිචාර දක්වන්න වෙන්නේ. නමුත් සදාචාරය කියන එක මානව වර්ගයාගේ චින්තනය අහුරා දැමීම පිණිස බුදුරජාණන්සේ පාවිච්චි කළේ නැහැ. සදාචාරය ඉදිරියේ බුදුරජාණන්සේ ඒ පුද්ගලයාගේ ස්වභාවයේ විදිහට දැක්කා. යම්කිසි අපගාමී ඒ කියන්නේ අම්බපාලිගේ නම් අම්බපාලි විදිහට දැක්කා. ඔව් අම්බපාලිගේ ස්වභාවයක් විදිහට ඒක දැක්කා. ඒ ස්වභාවය බුදුරජාණන්සේ අවබෝධය කරා යන කෙනෙකුට සම්බාධකයක් විදිහට දැක්කේ නැහැ. එහෙම. දැන් ඒ පුද්ගලයන්ගේ ස්වභාව වෙනස්නේ. ඒකනේ බුදුදහම චරිත වර්ග කරන්නේ. එහෙම. සමහර අය රාග චරිතයි. සමහර අය ද්වේෂ චරිතයි. සමහර අයගේ මෝහය වැඩි. ඒ කියන්නේ කොයි වෙලාවෙත් පහන් පත්තු කරන්න හදනවා මල් පූජා. ඒ කියන්නේ මෝහය වැඩි ඇත්තටමනේ. මෝහාදික චරිත තිබ්බාම උන්වහන්සේ ඒක වර්ග කරානේ. ඒක ඔය මෝහාදික උනාට පස්සේ හරි අවුල්. අනික මෝහය ආවහම අර දෙකම එනවා පිටිපස්සේ. මෝහයත් එක්ක රාගය දෙනවා එක්ක ද්වේෂය දෙනවා. එහෙම. ඔය දෙකම මෝහය නිසා. හරියට මෝහ චරිත අද ඉන්නවා. ඒ චරිත වර්ගීකරණයේදී බුදුහාරෝ වෙන් කරානේ. සද්ධා චරිත වෙන් කරා. අපි ඊටාම කෙටියෙන් ඔබ වහන්සේට පැහැදිලි කරන්න පුළුවන්ද මේ වර්ගීකරණය? ඇත්තටම සද්ධා චරිත කියලා වෙනම කොටසක් ඉන්නවා. බුද්ධි චරිත කියලා වෙනම කොටසක් ඉන්නවා. සද්ධා බුද්ධි විතක්ක චරිත කියලා වෙනම කොටසක් ඉන්නවා. අනිත් එක ප්‍රධාන චරිත වර්ගීකරණය තමයි රාග චරිත, දේශ චරිත, මෝහ චරිත. මේකත් විසුද්ධි මාර්ගයේ තියෙන බෙදීම. නමුත් බුදුරජාණන් වහන්සේ මේ පින අනුව බෙදුවා, පව අනුව බෙදුවා, ධානය අනුව බෙදුවා, එයාගේ පැරණි කුසල සංස්කාරවල ස්වභාවය අනුව බෙදුවා. ඉතින් මෙහෙම බෙදාගත්තට පස්සේ එතකොට මේ බෙදීමට අනුව දැන් එයාගේ මානසික ස්වභාවයට අනුව චර්යා බෙදන්න පුළුවන්. දැන් රාග චරිතයක් නම් හැම වෙලාවකම එයාගේ මානසික වශයෙන් රාගේ වැඩි නම් ඒ මානසික වශයෙන් රාගේ වැඩි තැනක එයාගේ චර්යාවලත් රාගේ හෙවණැල්ල තියෙන්න පුළුවන්. එතකොට අපි ඒක දකින්න දක්ෂ වෙනවනේ මේක මේ මනුස්සයාගේ ස්වභාවය කියලා. එතකොට ඒක එයාගේ ස්වභාවයේ විදිහට දැක්කම මට කිසි ප්‍රශ්නයක් නැහැනේ.
ඇයි ඒක යාගේ ස්වභාවයනේ. ඒතකොට ඒ ස්වභාවයේ කළමනාකරණය කරගන්න උදව් කරන එක තමයි භික්ෂුවගේ සදාචාරාත්මක යුතුයකම. එයාට ඒකේ හානියක් නෑ. ඇත්තටම ඇඳුම් පැළඳුම් කන බොන දේවල් පවා ඒ පුද්ගලයන්ගේ ස්වභාවයට අනුව වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඒ වෙනස්කම අපි තේරුම් ගත්තට පස්සේ ඒ තුල යම්කිසි සදාචාර විරෝධී මානව විරෝධී ස්වභාවයක් තියෙනවා නම් ඇත්තටම ඇඳුමෙන් එහෙම හොයන්නම බෑ ඒක. එහෙම තියෙනවා නම් අපි ඒකට උදව් කරන්න පුළුවන්. මොකද ඒ උදව්වත් කරන්නේ එයාට යහපතට. එහෙම. එතකොට එයාට යහපතට මොකද එයා අමාරුවේ වැටෙන්නේ නැහනේ. එහෙම. එතකොට සමහර ලාවට අඳින පළඳින දේ ගැන පවා අපි හිතන්න ඕනේ ඒකයි. මොකද එයාගේ යහපතට ඒක විශාල උදව්වක්. එහෙම නැතුව ඇඳුම විමුක්තියට හෝ නිවනට හෝ අපි කියන ওই මහා ලොකු සදාචාරයට ඍජු සම්බන්ධයක් තියෙන දෙයක් නෙමෙයි. ඒ නිසා අපි හොඳම දේ තමයි බුදුදහම පුද්ගලයාගේ වර්ගීකරණයේ දිහා බලලා ඒ ස්වභාවයේ විදියට දැකලා එයාට උදව් කළා. එයා අම්බපාලි වුණත් එකයි. එයා ඊට වඩා බොහොම ಭಾರತೀಯ සමාජයේ කතා කරපු නිකන් මේ ජරා ජීර්ණ අසූචි බකට් එක උස්සගෙන යන විදිහේ සුනීත සෝපාක වගේ කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මාලිගාවක ඊටා සැපසහිත ජීවිතයක් ගෙවපු පුක්කුසාති වගේ කෙනෙක් වෙන්නත් පුළුවන්. දැන් බුදුදහමේ විශේෂත්වය තමයි බුදුදහමේ සදාචාරාත්මක රිද්මය තමයි හැමෝටම සමානව සලකනවා. ಜಾති බෙදීම් නැහැ. ආගම් බෙදීම් නැහැ. කුල වශයෙන් බෙදීම් නැහැ. ස්ත්‍රී පුරුෂ බෙදීම් නැහැ. ලිංග ભેදයක් නැහැ. හැමෝටම සමානව සලකනවා. ඒ සමානව සලකන එක බුදුදහමේ දකින්න ලැබෙන ඉතා වැදගත් සදාචාරාත්මක ආචාර ධර්මයක්. දැන් අපේ හැමදෙරනේ අර කෙනෙකුට හිතන්න පුළුවන් දැන් විසුද්ධි මාර්ගයේ වගේ හොඳට අධ්‍යයනය කරොත් එහෙම මිනිස්සු ගැන හොයාගන්න පුළුවන් කියලා. අර පුද්ගල චරිත ස්වභාවයන් ටික තියෙනවනේ. මේකට අයිති නොවන ස්වභාවයනුත් තියෙනවද? ඇත්තටම මේ ලෝකේ ඉන්න සියලුම දෙනා මේ බෙදීමට දාන්න පුළුවන්. මේ බෙදීමට අයත්. මේ බෙදීමට දාන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ හරි පුදුමයි විසුද්ධි මාර්ගයේ මේක තැනක තියෙනවා මේ ස්වභාවයට අදාළ කායික ස්වභාවයක් පෙන්නලා තියෙනවා. එවැනි කෙනෙකුගේ කායික ලක්ෂණ මෙහෙමයි. ලක්ෂණ දැන් ඊට පස්සේ දැන් උදාහරණයක් විදිහට අපි මෙහෙම ගමුකෝ. දැන් රාගය වැඩි නම් සෙම් රෝග වැඩි කියනවා. රාගය වැඩි නම් සෙම් රෝග. ඒකත් හරිනේ. රාගය කියන්නේ ලිංගිකත්වයේ සම්බන්ධවම නෙවෙයිනේ. දැන් සමහර විට හරි කෑමට රස රාගයකුත් තියෙන්න පුළුවන්. රාගය කියනකොට මේ ලිංගික රාග සිත කියන එක අස්ස තමයි ආදරය කතා කරන්න වෙන්නේ. රාග සිත කියන එක අස්ස තමයි ප්‍රේමය කතා කරන්න වෙන්නේ. රාගයෙන් තොර ප්‍රේමයකුත් නැහැ. ඒවා සින්දුවලනේ තියෙන්නේ. නේද? සින්දුවල විතරමයි තියෙන්නේ. ඊට පස්සේ රාගයෙන් තොර සෙනෙහසක් කතා කරන්න බෑ. මාව් සෙනෙහසෝ පිය සෙනෙහස ඔක්කොම ඇස්සේ තියෙන්නේ සිතක් විදියට ගත්තොත් රාග සිතේ ආවේනික ආකෘතිය. එතකොට රාගයේ වැඩි නම් සෙම රෝග වැඩි කියනවා. හරි ලස්සනයි. දැන් බලන්න කායි ඊට පස්සේ මේ ද්වේෂය වැඩි නම් පිත් රෝග වැඩි කියනවා. එහෙම. ඔය බලන්න හොඳට විවාහ වෙලා දරු මල්ලු එහෙම ඉන්න තාත්තලාට පිත් රෝග හරියට වැඩි හරියට කේන්තිත් යනවා. එහෙම. ඊළඟට වාතයේ මේ ඊට පස්සේ මෝහය වැඩි නම් වාත රෝග වැඩි කියනවා. වයසට යනකොට වාත රෝග හිමත් වැඩි ඒකයි. වයසක අම්මලාට එහෙම වාත රෝග වැඩිනේ. දණී අමාරු වාතය කිපෙනවනේ. එහෙමයි. මෝහය වැඩි වෙන්න වාත රෝග වැඩි බලන්න. එතකොට පුදුම මනෝ විශ්ලේෂණයක් නේ. කායික ස්වභාවයක් ගැනත් කියනවා, මානසික ස්වභාවයක් කියනවා. මානසික ස්වභාවයට ආවේනික කායික චර්යාවක් කියනවා. හරි විශ්මිතයි. එහෙමනම් අපිට තේරෙනවා විසුද්ධි මාර්ගයේ වගේ දෙයක් ගරහනවා. දැන් මේ කාලේ නම් ගරහනවා. ඔය ලංකාවේ බුදුහාමරෝ පහළ වුණා කියන කණ්ඩායමක් ඉන්නේ. එහෙමයි. හරියට ගරහනවා විසුද්ධි මාර්ගයට. මං හිතන්නේ විසුද්ධි මාර්ගයක් අල්ලලත් නෑ උන්දලා. ඒ කියන්නේ විසුද්ධි මාර්ගය දැකලත් නෑ කොහොමද කියලා දන්නෙත් නෑ. නමුත් විසුද්ධි මාර්ගය කියලා කියන්නේ මා ධර්ම සාගරයක් වගේ තැනක්. මැදහත්ව හැදෑරුවොත් විශ්වීය දැනුම් සම්භාරයක් එකතු කරගන්න පුළුවන්. ඒ නිසා ඔය මානසික ස්වභාවයට අනුව පුද්ගල චර්යා අධ්‍යයනය කරනවා නම් ඉතා හොඳ තැනක් විසුද්ධි මාර්ගය. දැන් ওই සදාචාරය කියන කාරණය අද දවසේ අපි මේ මාතෘකාව කරගන්න නිසා මේක බුදුරජාණන් වහන්සේ බුදුන් දවස කොහොමද කරේ මේ සම්බන්ධයෙන් අනුදැනව දාලා කාරණා තියෙනවද කියන කාරණේ අපි පාදක කරගන්න නිසාම ඔබ වහන්සේ මේ සාකච්ඡාවේ මුලිනුත් කිව්වා අර ගිහියොන්ට ආදරය කරන්න, ගිහියොන්ට තේ හදන්න, ගිහියොන්ට මල් වවන්න අපි කියන්න ඕනේ නැහැ කියලා ඉවර වෙලා. ඉතින් සදාචාරය සම්බන්ධෙනුත් එහෙමම වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඔබ වහන්සේ මෙතෙක් කියපු කාරණා එක බලුවම. හැබැයි දැන් මේ වගේ කාරණා අපේ ජීවිතේට සමීප නිසා දැන් ආදරය කරන්නේ කොහොමද වගේ එකක් ගැන හිත වේදනා ලබන්න නැතුව ආදරය කරන්නේ කොහොමද වගේ බණක් කිව්වොත් ඒක ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. ඔබ වහන්සේලා එහෙම කිව්වොත්. නමුත් මේ වගේ කාරණා සම්බන්ධයෙන් මේ ගිහියොන්ගේ කටයුතුනේ. එතකොට ගිහියොන්ගේ කටයුතු සම්බන්ධයෙන් තමයි ඔබ වහන්සේලා අවබෝධයක් ලබා දෙන්නත් ඕනේ. අපිට ප්‍රතික්ෂේප කරන්නත් බෑ. නමුත් මේ කියන කාරණා කොහොමද බුදුදහමත් එක්ක සම්බන්ධ කරන්නේ? ගිහියෙක්ගේ ජීවිතේ පුදුමාකාර තරම් මේ මානව චර්යා ගොඩනගා ගනිද්දී බුදුදහම උදව් කරනවානේ.
ඒ උදව් කරන්නේ භික්ෂුවට ප්‍රායෝගික අත්දැකීම් තියෙනවටම නෙමෙයි. එහෙමයි. මේ දැන් සමහර වෙලාවට සැලලිහිණිය වගේ දෙයක් මේ ඔය සංදේශකාවේ ගොඩාක් ස්වාමීන් වහන්සේලාගේ මැදිහත් වීමෙන් රචනා වෙන්නේ ගිරාව වුණත් එහෙමනේ. නමුත් ඒ වගේ කාන්තාව වර්ණනා කළේ භික්ෂුව කාන්තාවත් එක්ක ලිංගිකව හැසිරීලා නෙමෙයි. එහෙමයි. නමුත් මේ කාන්තාව පිළිබඳ භික්ෂුවට තිබුණා මේ සාමාන්‍ය සමාජයට එහා ගිහින් ධර්මයේ තුලින් ගොඩනගා ගන්න පුළුවන් ඉතා ලස්සන චමත්කාර ජනක චිත්‍රයක් තිබුණා. ඒ චිත්‍රය ඔස්සේ තමයි සංදේශ කාව්‍ය ලිව්වෙත්. ඔය සංදේශ කාව්‍ය වල සමහර වර්ණනා ගත්තට පස්සේ ජීවිතයේට ගිහි ජීවිතයක් ගෙවන මිනිස්සෙකුට සමහරට ඒ බඳු වර්ණනාවක් කරගන්නත් බෑ. ලියා ගන්නත් බෑ. එතකොට ඒවා කරේ කෙනෙක් කියන්න පුළුවන් මේ කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් සංදේශ කාව්‍ය ලිව්වා නම් ඒ ලියනකොට මේ උන්වහන්සේ නම් හොද්දට කාන්තාව ඇසුරු කරන්න ඇති කියලා හිතන්න පුළුවන්. එහෙම නෙමෙයි. ගිහියෙකුට උදව් කරන්න භික්ෂුවට සාධාරණ අයිතියක් තියෙනවා. ඒ අයිතියේදී අපි හොඳට තේරුම් ගන්න ඕන ගිහියෙකුට උදව් කරන්න පුළුවන් මාත්‍රාව කොතනද කියලා. දැන් ඔබතුමී ඉතා වැදගත් දෙයක් කිව්වනේ. ඒ තමයි සමහර මානව සම්බන්ධතා බිඳ වැටෙනකොට විකල්ප නැහැ මිනිසුන්ටනේ. එහෙම. දැන් ආදරය වගේ දෙයකින් බිඳ වැටෙනකොට විකල්පයක් නැහැ. විකල්පයක් නැති වුණාම නිකන් බෙල්ලේ වැල දා ගන්න හිතෙන්න පුළුවන්. කෝච්චියට බෙල්ල තියන්න වගේ එකක් හිතෙන්න පුළුවන්. නමුත් අන්න ඒ බඳු විදියට අපගාමී මානසික චර්යා ඇති වෙනකොට බුදුදහම ඔස්සේ කොහොමද ඒ සිතුවිලි කළමනාකරණය කරගන්නේ? කොහොමද උපේක්ෂාවෙන් ලෝකේ දකින්නේ? කොහොමද මේ තමන්ට ආදරය කරන මිනිස්සෙක් වෙන්නේ? තමන්ට ආදරේ නොකොට වෙනත් කෙනෙකුට ආදරය කරන එක මොනතරම් බොරුවක්ද? මෙන්න මේ කාරණා පිළිබඳ බුදුදහම භාග්‍යවතුන් වහන්සේ ප්‍රායෝගික අත්දැකීමෙන් කිව්වේ. දැන් සමහර භික්ෂුවක් විදියට ඒ භික්ෂුවට අත්දැකීම් නැති වෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ මේ මතු කරපු කාරණා උන්වහන්සේ ප්‍රායෝගිකව ගෘහස්ත කාමභෝගී ජීවිතේ රසයේ දැනගෙනමයි කිව්වේ. ඒ නිසා අපිට පුළුවන් ධර්මයෙන් උදව් කරන්න. ඒකට ඉතාම වැදගත් සාධාරණ අයිතියක් භික්ෂුවට තියෙනවා. හොඳම දේ තමයි මේ ලෝකයේ බුදුදහම පෙන්නන න්‍යායන් තියෙනවා. ඒ කියන්නේ සදාචාරාත්මක න්‍යායන්. එහෙම. ඔය සිංහාලෝවාද සූත්‍රය කියන්නේම සදාචාර වට්ටෝරුවක්. සිංහාලෝවාද සූත්‍රයේ මිනිස්සෙගේ ජීවිතේ එක පැත්තකින් තියාගෙන යා ජීවිතේ දිහා බැලුවොත් කවදාවත් ජීවිතේ කඩා වැටෙන්නේ නැහැ. කවදාවත් පසුතැවෙන්න වෙන්නේ නැහැ. මොකද සමහර අය මට හම්බ වෙලා තියෙනවා පසුතැවෙනවා. අනේ අපේ දෙමව්පියන්ගේ වගකීම් මගේ හැරුණා. හාඳුරුනේ අපේ දරුවගේ වගකීම් මගේ හැරුණා. මේ කාර්යබහුල ජීවිතය ඇස්සේ මට බිරිඳ මගේ හැරුණා. ස්වාමියා මගේ හැරුණා කී මිනිස්සු පසුතැවෙනවනේ. ඔය සිංහාලෝවාද සූත්‍රයත් එක්ක හිටියොත් ජීවිතේ කවදාවත් පසුතැවෙන්නේ. ඒ වගේම කාන්තාවකට උනත් විශේෂයෙන්ම සදාචාරාත්මක අයිතීන් ඉල්ලගෙන පස්සෙන් දුවන්න ඕනත් නැහැ. හේතුව තමයි බුදුරජාණන් වහන්සේ මේ කාන්තාව සහ පිරිමියා අතර ඇතිවෙන අන්තර් සම්බන්ධයේදී පිරිමියාට අනුකම්පා කරන්න කියලා කාන්තාවට කියන්නේ. පිරිමියාට අනුකම්පා කරන්න. දැන් බලන්න මේක කොච්චර ගැඹුරු කාරණයක්ද කියලා. දැන් කාන්තාවගෙන් වෙන්න ඕන අඹුසැමියන් විදියට ස්වාමියා සහ බිරිඳ අතර ඇති වෙන සම්බන්ධයේදී ස්වාමියාට අනුකම්පා කරන්න ඕන කෙනෙක් කාන්තාව. එහෙම නැතුව දැන් අපිට නම් හිතෙන්නේ කාන්තාව අනුකම්පා ලබන්න ඕන කෙනෙක් විදියටනේ. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ නැහැ පිරිමියයි අනුකම්පාව ලබන්න ඕන. ඒකයි උන්වහන්සේ එහෙම දේශනා කළේ. පිරිමියා ඒ කියන්නේ දැන් අද වෙනකොට සමහර විට කෙනෙක් හිතන්න පුළුවන් මේ දැන් ඔහු අනුකම්පාව ලබන්න ඕන අනුකම්පාව ලැබෙනකොට පිරිමියා විසින් සම්මාන දක්වන්න ඕන කාන්තාවට. දැන් අපි හිතාගෙන ඉන්න එකට වඩා කොච්චර වෙනස්ද ඕක? ඒ කියන්නේ පිරිමියා කරන්න ඕන සම්මාන දක්වන එක කාන්තාවට. නමුත් අපි හිතන්නේ අපි පිරිමියාට සම්මාන දක්වන්න ඕන කියලා. ඒතකොට එතනම අපි සිංහාලෝවාද සූත්‍රයේ හැදෑරීමක් නැහැනේ. පිරිමියා අනුකම්පාව ලබන්න ඕන හේතුව තමයි ඔහු ඊටා විඩාබර වෙහෙසකර ජීවිතයක් නිගෙවන්නේ. එතකොට ඊටා උද්වේගකාරී ජීවිතයක් ඔහුට තියෙන්නේ. එතකොට කාන්තාවගේ අනුකම්පාව පිරිමියෙකුට අවශ්‍යයි. හැබැයි පිරිමියා විසින් කාන්තාවට ගරු කරන්න ඕන කියන එක උච්චතම අවස්ථාවක් විදියට බුදුදහම පෙන්වන්නේ. يعني එච්චරට කාන්තාවට සම්මාන දක්වන්න ඕන පිරිමියා. ඒ නිසා මේ අන්‍යෝන්‍ය සම්බන්ධය හරියටම ගොඩ නැගුණොත් කවදාවත් ඒ ගිහි ජීවිතයේ අඹුසැමියන් විදියට බිඳ වැටීමක් නැහැනේ. අද විවාහ වුණාට වඩා ඉක්මනට වෙන් වෙනවනේ. ඊට පස්සේ වෙන් වුණාට පස්සේ තවත් සම්බන්ධතා දෙක තුනක් කාන්තාව හදාගත්තොත් ඒක සුදුසුකමක් වගේ ඊට පස්සේ. ඒ කියන්නේ රංගපාන්න සුදුසුකමක්. නේද? මේ කලාවට සම්බන්ධ වෙන්න සුදුසුකමක් වගේ නිකන් සලකන්නේ. කියන්නේ ඒක මහා ලොකු හපංකමක් වගේ අද සලකන්නේ. ඇත්තටම මේ අපේ ආචාර ධර්ම පද්ධතීන් වලට අපි අනුගත වුණොත් අපි අතර කඩා වැටීමක් නෑ. දැන් ඔය මූලික පදනමේ අපි කතා කරන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා වගේ
මානව ගුණධර්ම අපේ හදවතේ තිබ්බොත් මං කියන්නේ ඊට වඩා මොනවද සදාචාරය කියලා ලෝකයට අපිට දෙන්න පුළුවන්. ඒ වගේම ලෝකයෙන් මොනවද අපිට ගන්න පුළුවන්. එහෙම එකක් නෑ. ඒ වගේම තමයි උපේක්ෂා සහගතව ලෝකේ බලන්න පුළුවන් නම් අපි මේ හදාගත්ත සදාචාර රාමුවකට අපි කවදාවත් හිර වෙන්නේ නෑ. අන්න එතන කියන කාරණේදී හැමදෙරනේ කෙනෙකුගේ සදාචාරයක් තව කෙනෙකුට තීරණය කරන්න බෑනේ. ඕහො අය විඳින අත්දැකීම් වල පරිමාණයට තමයි ඒක තීරණය වෙන්නේ. හැබැයි අපි හැම මොහොතකම තව කෙනෙකුගේ සදාචාරයක් අපි තීරණය කරනවා. අර මිනිහා මෙහෙමයි, මේ ගැහණිය මෙහෙමයි, අතනදී මෙහෙමයි, මේ සිද්ධියේදී මෙහෙමයි කියලා. මේ කාරණේ කොහොමද බුදුදහම? මෙහෙමයි සදාචාරය කියන එක මේ රටෙන් රටටත් වෙනස් නේද? ජාතියෙන් ජාතියට වෙනස්. එක ජාතියක තියෙන සදාචාර රටාව නෙමෙයි තව ජාතියක තියෙන්නේ. ලංකාවේ තියෙන සදාචාරය නෙමෙයි ඇමරිකාවේ තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඇමරිකාව වගේ රටක ප්‍රසිද්ධිය සිප වැළඳ ගන්නවනේ. එහෙමයි. නමුත් ඒක ඒගොල්ලන්ට සදාචාරාත්මක අර්බුදයක්, තහංචියක්, බැහැමක් නෙමෙයි. නමුත් අපිට එහෙම ප්‍රසිද්ධිය සිප වැළඳ ගන්න බෑනේ. එහෙමයි. පොඩි සදාචාරාත්මක බැම්මක් තියෙනවනේ. ඒ වුණාට අපි ප්‍රසිද්ධිය මූත්‍රා කරනවනේ. ඇමරිකාවේ ප්‍රසිද්ධිය මූත්‍රා කරන්නේ නෑනේ. ඒ කියන්නේ මේ ඊටාම ස්වල්ප ආචාර ධර්මවල පවා අපට තේරෙනවා මේ සදාචාරාත්මක වෙනස්කම් තියෙනවා. ඒක රටෙන් රටට වෙනයි, ජාතීන් අතර වෙනයි. ඔකට ආචාර ධර්ම කියලානේ අපි කතා කරන්නේ. ඊට පස්සේ ගිහි පැවිදි අතරත් එහෙමයිනේ. එතකොට අපි දැනගන්න ඕන මගේ සදාචාරාත්මක සීමාව කොතනද කියලා. එහෙම සීමාවක් ගැන අපිට යම් අදහසක් දෙන්න බෑ. දැන් ඔබතුමියගේ සදාචාරාත්මක සීමාව ඔබතුමිය තේරුම් ගන්න ඕන. තේරෙන්නේ නැත්නම් මට කියලා දෙන්න පුළුවන්. හැබැයි ඔබතුමියට බලපෑම් කරනවා නම් අපේ සදාචාරාත්මක රීතියමයි බිඳෙන්නේ. ඇයි? මානව නිදහස බුදුරජාණන්ස් තරම් අගය කරේ නෑනේ කවුරුත්. දැන් සමහර වෙලාවට මේ සදාචාර විරෝධී ආකල්පයක් ගොඩනගෙනකොට ඒකට hina වෙන ගතියක් බුදුදහම hina වෙන තැනක නෑ. එහෙම. එක හොඳම දේ තමයි එක භික්ෂුණියක් හිටියා ආනන්දහාරෝ ගැන කතා කළානේ අපි. ආනන්දහාරෝ ගැන හරිම මේ රාගසිතක් ඇති වෙලා භික්ෂුණියකට සදාචාර විරෝධීනේ. එහෙමයි. භික්ෂුණියකට ආනන්දහාමුදුරුවොත් එක්ක ලිංගිකව එකතු වෙන්න හිතෙනවා කියන එක කොයිතරම් සදාචාර විරෝධීද? එහෙමයි. අද එහෙම එකක් ඇති වුණා නම් උද්ඝෝෂණ කීයක් ඇති වෙයිද ලංකාවේ තැන් කීපයක? සාමාන්‍ය කාන්තාවකුත් නෙමෙයි. සාමාන්‍ය කාන්තාවකුත් නෙමෙයි. බරපතල සදාචාර විරෝධී දෙයක්. දැන් මේ භික්ෂුණියට උවමනයි ආනන්දහාමුදුරුවොත් එකට මේ ලිංගිකව හැසිරෙන්න. ඉතින් මේ වෘතව කතා කරලා තෝකනේ මේ රාගසිතක් ඇති වුණා. ඒ කතා නෙමෙයි. ඕක තමයි උවමනාව. ඊට පස්සේ මේ භික්ෂුණිය බැලුවා කොහොමද මේකට අවස්ථාව හදාගන්නේ. ඉතින් අවස්ථාව වෙනකම් බලහන් හිටියා. අවස්ථාවක් පේන මානෙකවත් නැහැ. ඊට පස්සේ එක දවසක් බොරු ලෙඩක් ගත්තා. බොරු ලෙඩක් අරගෙන කිව්වා ආනන්දහාමුදුරුවන්ට පණිවිඩයක් ඇව්වා. අහවල් භික්ෂුණිය ලෙඩ වෙලා. ඔබ වහන්සේට පුළුවන් ද පොඩ්ඩක් වඩින්න කියලා ඇහුවා. එහෙම ඇහුවාම මේ අර භික්ෂුණියක් අතේ පණිවිඩය ඇහුවා. සාමාන්‍යයෙන් භික්ෂුණියක් බුදුරජාණන් වහන්සේ සදාචාරාත්මක සීමාව තේරුම් අරන් හිටියා. මොකද දන්නවා මිනිසුන්ගේ ඔළුව වැඩ කරන්නේ කොහොමද කියලා. ඒ උන්වහන්සේ කිව්වා භික්ෂුණියගේ කුටියට තනියෙන් යන්න එපා කියලා. ආනන්දහාමුදුරුවෝ. ඒ කියන්නේ භික්ෂුවකට යන්න එපා කියලා තියෙනවා. තනි වෙච්ච භික්ෂුණියක් ඉන්න කුටියකට භික්ෂුවකට යන්න බෑ තනියෙන්. ඒ නිසා මේ ආනන්දහාමුදුරුවෝ මේ කතාව තේරුම් අරගෙන නොයා හිටියා. හැබැයි එතනම තව තැනක තියෙනවා ධර්ම විනයම තියෙනවා මේ ලෙඩ වෙච්ච භික්ෂුණියක් නම් යන්න කියලා. ඇයි උදව් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ සමහර ධර්මයෙන් උදව්වක් ඕනද දන්නේ නැහැ. ධර්මයෙන් උදව්වක් එහෙම ඕන නම් ගිහින් උදව් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඉතින් දැන් ප්‍රශ්නිකුත් නැහැනේ. යන්න පුළුවන්. දැන් අර භික්ෂුණිය බලාගෙන ඉන්නවා. එළිය බලාගෙන ඉන්නවා ආනන්දහාරෝ අඩිනක. දැන් බලාගෙන ඉද්දල්වාගෙන මෝදල්වාගෙන බලාගෙන ඉන්නවා. කෝ ආනන්දහාරෝ නැහැ. ආනන්දහාරෝ පණිවිඩයකුත් එවුවා හවසට එන්නම් කියලා. එහෙමයි. දැන් අර භික්ෂුණිය බලාගෙන හිටිය ඔන්න හවස එනවා. එනකොට ඇය සරාගී ලීලාවෙන් සැතපුණා කියනවා. එහෙම තියෙන්නේ පොතේ. එතකොට සරාගී ලීලාව මොකද්ද කියලා කියන්න ඕනේ නේද? සරාගී ලීලාවෙන් සැතපුණා කියනවා. එහෙම ධර්මයේ තියෙනවා. ඊට පස්සේ ඇය එහෙම ඉන්නකොට පුටුවකුත් ලෑස්ති කරලා තියෙනවා. ආනන්දහාරෝ දැනගත්ත වැඩේ අවුල් කියලා. මේ යන විදිය නම් හරියන්නේ නැහැ. දැන් බලන්න බරපතල සදාචාර විරෝධී දෙයක්. ආනන්දහාමුදුරුවන්ට කොච්චර කැළඹෙන්න තිබ්බද? එහෙමයි. අවශ්‍ය නම් ඇයට විරෝධය පාලා සම්පූර්ණයෙන්ම මෙහෙණවරෙන් ඉලවන්නත් තිබ්බා. ඇයට ආනන්දහාරෝ මොකක්වත් කරේ නැහැ. ආනන්දහාරෝ ගිහින් වාඩි වුණා. වාඩි වෙලා කිව්වා නැගණිය මේ කය ආහාරයෙන් හැදිලා තියෙන. දැන් බලන්න ඒක කොච්චර සානුකම්පිතද කියලා. ඇත්තටම සදාචාර විරෝධී යම් යම් චර්යාවන් දැකලා අපි කැළඹෙනවට වඩා එයාට අනුකම්පා කරන්න ඕනේ. නැගණිය මේ කය ආහාරයෙන් හැදිලා තියෙන.
හරි අනුකම්පා සහගතයිනේ. ආහාරයේම ඉලක්ක කරගෙන අපිට මේ කයෙන් නිදහස් වෙන්න කියලා බුදුහාරු දේශනා කරලා තියෙනවා. එහෙමයි. ඒ කියන්නේ මේ ආහාරයේ ඇත්ත කතාව තේරුම් අරගෙනම අවබෝධයට එන්න පුළුවන්. උදාහරණයක් විදිහට දැන් මේ කය හැදෙන්නේ ආහාරයෙන්නේ. කන බොන කෑමෙන් ආහාරයෙන් නඩත් ආහාරය විතර නෙමෙයි ගැඹුරු කාරණේ කිව්වොත් ආහාරයේද ඍතුවද කර්මයේද චිත්තයේද බලපාලා තමයි කය හැදෙන්නේ. නමුත් ඒ වගේ කතාවක් අපිට මෙතනට අදාළ නැහැනේ. මේ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ කියනවා මේ ආහාරයේම ඉලක්ක කරගෙනයි නිවෙන්න කිව්වේ. කොහොමද? ආහාරයේම ඇත්ත දකින්න කිව්වා. මේ කෑම ගන්නේ සරස ගන්න නෙමේ, හැඩ කර ගන්න නෙමේ, ඉති පුරාණංච වේදනං පරණ වේදනා නැති කර ගන්නයි, නවංච වේදනං අලුත් වේදනා ගන්නත් නෙමේ. මේවා උපද්දව ගන්න නැතුව බඹසරට අනුග්‍රහ පිණිස කන. ඒ විදිහට කනකොට ඒ කෑමම ඉලක්ක කරගෙන යා නිවෙනවා. ඊට පස්සේ කියනවා නැගණිය මේ කය තණ්හාවෙන් හැදිච්ච එක. මේ කය හැදිලා තියෙන්නේ තණ්හාවෙන්. බුදුරජාණන් වහන්සේ තණ්හාවම ඉලක්ක කරගෙනයි නිවෙන්න කිව්වේ. කොහොමද? දැන් කවුරු හරි අවබෝධයටපත් වෙනවා කියලා අහන්න හම්බ වෙනවා. රහත් වුණා කියලා. එතකොට මේ හාමුදුරුවන්ට හිතෙනවලු අය හාමුදුරුවන්ට පුළුවන් නම් ඇයි මමත් රහත් වෙනවා. අන්න රහත්කමට පෙම් බඳිනවා. එහෙම. ඒකත් තෘෂ්ණාවනේ. එහෙම. ඒ වගේම නැගණිය මේ කය හැදිලා තියෙන්නේ මේ කය නැගණිය හැදිලා තියෙන්නේ මාන්නෙන්. බුදුරජාණන්සේ මාන්නෙම ඉලක්ක කරගෙන නිවෙන්න කිව්වේ. කොහොමද? කෙනෙකුට අහන්න හම්බ වෙනවා අහවල් ආරාමේ හිටිය හාමුදුරුවෝ රහත් වුණා කියලා. එතකොට මෙයා හිතනවා එයාට පුළුවන් නම් ඇයි මට බැරි? අන්න මාන්නයක් හදා ගන්නවා. එහෙම. ඒ හාමුදුරුවන්ට රහත් වෙන්න පුළුවන් නම් මටත් පුළුවන්. ඒකයි කිව්වේ මාන්නේම නසන්ටයි කිව්වේ. ඊළඟට කියනවා නැගණිය මේ කය මේ තුන සේවනයෙන් හැදිච්ච එකක්. ලිංගික සංසර්ගයෙන් හැදිලා තියෙන්නේ. ඇත්ත. හැබැයි නැගණිය කවදාවත් බුදුරජාණන් වහන්සේ මෛතුන සේවනයෙන් හැදිච්ච කය මෛතුන සේවනයෙන් නිරුද්ධ කරන්න පුළුවන් කියලා නැහැ. හරි ලස්සනයිනේ කාරණේ. එහෙම. එතකොට අර භික්ෂුණිය සිවුරු එහෙම හදාගෙන නේද ආනන්දහරට වැඳලා කිව්වා අනේ සමා වෙන්න. මේ ආනන්දහර මගේ හිත දැනගත්තා කියලා ආයෙත්ින් සංවරයට ආවා. මේ කාරණාවල තියෙන ලස්සන දේ තමයි සදාචාරයට විරුද්ධ දෙයක් ආවත් ඒක හරි උපේක්ෂාවෙන් බලලා අනුකම්පා කළානේ. අනුකම්පා කළා මිසක් ඒ කාරණේ එක ගැටිලා තමන්ව අවශ්‍ය ගන්න ගියේ නෑ. අද තියෙන ලොකුම අවුල තමයි මේ ලෝකයේ සදාචාරය හදන්න ගිහින් තමන්ව නිරේට යන්න පාරක් හදා ගන්නවා. මම මොකටද මේ කවුරුත් හදන්න ගිහින් මම නිරේට යන්නේ? එයා යන තැනක එයා යයි. එයා කරන දේවල් වැදගත් එයාටනේ. එයා යන තැනක එයා යයි. මම මොකටද මේ මන් දන්නෙත් නැති, අඳුනන්නෙත් නැති, මං කටහඬක්වත් අහලා නැති, දැකලත් නැති කෙනෙක් වෙනුවෙන් මම මොකටද කැළඹෙන්නේ? දැන් ඔය කැළඹෙන්නේ ගොඩක් ගිහි උදවියයි පැවිදි උදවියයි කැළඹෙන්නේ මේක මේ බුදුදහමට හානියක්, බෞද්ධ සංස්කෘතියට හානියක්. ඕකනේ ඔළුවට එන්නේ. බෞද්ධ සංස්කෘතියට කරන බලපතලම හානිය තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවයෙන් අයින් වුණ එක. එහෙම. එතකොට ශ්‍රාවක භාවයෙන් අයින් වෙච්ච මිනිස්සයා සදාචාරය කඩලා ඉවරයි. බෞද්ධ සදාචාරය බිඳවට්ටලා. බුදුරජාණන් වහන්සේ අපට මතක් කරපු ශික්ෂාකාමී ප්‍රතිපදාවෙන් අයින් වෙලා නම් බුදුරජාණන් වහන්සේ හිත හදා කරන්න කියපු විදිහෙන් අපි අයින් වෙලා නම් අපිට ඒ විදිහට හිත හදාගන්න අදහසක් නැත්තම් ඒ වගේම බුදුරජාණන් වහන්සේ කියපු විදිහට අකුසලයේ දුරු කරලා කුසලයේ තුල ශක්තිමත් වෙන්න මට වැඩපිළිවෙලක් නැත්තම් මට මේ යුනිෆෝම් එක විතරයි නම් තියෙන්නේ. ඒ කියන්නේ මට සිවුර විතරයි නම් තියෙන්නේ. මේ සිවුර විතරක් තියෙන තැනක ඒ සිවුර වළං හොදන්න උනත් පාවිච්චි කරන්න පුළුවන්. ගෙදරක. ඒ නිසා අර මූලික ධර්මයෙන් අයින් වෙච්ච තැනක තමයි අභ්‍යන්තරේ කැළඹෙන්නේ. මම කියන්නේ සදාචාරය ගැන හරි උනන්දු ලෝකයක් නේ දැන්. බුදුදහම රකින්න ඕන, ජාතිය රකින්න ඕන කියලා ලොකුවට කතා කරන ලෝකයක් නේ. හොඳයි ජාතියත් රකින්න පුළුවන්, ආගමත් රකින්න පුළුවන්. ඒ ඔක්කොම රැක ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදියට ජීවත් වුණොත්. ඒ ශ්‍රාවක භාවය කියන්නේ මේ බෞද්ධ ලේබල් එක යටතේ මේ ලෝකේ මිනිස්සු නිවැරදි කරන්න යන එක නෙමෙයි. තමන් අර බුදුහාමුදුරුවෝ කියපු ක්‍රමයක් තියෙනවා. අඩුම පන්සිල් ටික හරි. පංචශීලයේ තුල හරි මට ශක්තිමත් වෙන්න පුළුවන් නම් කුසලයේ තුල ශක්තිමත් වෙලා අකුසලයේ දුරු කරගෙන මේ මොහොතේ හිත හදාගෙන ඉන්න පුළුවන් නම් අර බුදුරජාණන් වහන්සේ එක තැනක වදාලේ කැළඹෙන්න එපා, අතීත සිද්ධි අනාගත සිද්ධි වලට යන්න එපා කියලා. අන්න ඒ බඳු තැනක හිත හදාගෙන ඉන්න පුළුවන් නම් ඒ බඳු ශ්‍රාවක භාවයක් තුල සදාචාරය සුරක්ෂිත කරන්න මම මැදිහත් වෙලා තිනවා. පුද්ගලිකව. ඒ කියන්නේ තමන් මැදිහත් වුණා කියලා සතුටු වෙන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ තියෙන අපවිත්‍ර දේවල් ගොඩාක් තමන්ගේ මල්ලේ තියාගෙන ලෝකය සම්මතයට ගේන්න හදන එකම
විහිළුවක් ඉස්සලා Taman සම්මතයට එන එකයි වැදගත්. අත්තානුවාද ධර්ම පරයයන් උගන්වන්නෙත් ඒක. අපේ හැමදෙරනේ දැන් ලෝකේ දියුණුවයි කියන රටවල් මේ දියුණුව ඔබවහන්සේ මීට කලින් වැඩසටහනක අර්ථකථනය කරා දියුණුව කියන එක කොහොමද අපි කියන්නේ කියලා ඉවර වෙලා අපි කියමු භෞතිකව දියුණු රටවල් විශේෂයෙන්ම දැන් අපිව යම්කිසි කාලයක් පාලනය කරපු බටහිර රටවල් ඔවුන්ගේ වික්ටෝරියානු සදාචාරය තමයි අපි මත පැටවුවේ. දැන් 1950 ගණන් වලදී ඇමරිකා එක්සත් ජනපදයේ වගේ රටවල් සමලිංගික ඇසුර පිළිගත්තා. හැබැයි අපේ තවමත් තියෙන්නේ 1920 ගණන් වල හැදුණු නීති වලින් හැදුණු සදාචාරයක් තමයි තියෙන්නේ. දැන් සුද්දා වෙනස් වෙනවා. නමුත් අපි අපේ නීතිය වෙනස් කරගෙන නැති ප්‍රශ්නකුත් තියෙනවා. හැබැයි අපි හැම මොහොතකම කියනවා මේ ආගම කියන සංකල්පයෙන් වියුක්ත වෙච්ච රටවල් දියුණුයි කියලා. ඒ කියන්නේ ආගම අයින් කරපු රටවල් දියුණුයි කියලා අපි කියනවා. කතාවට කියනවා. දැන් මේ දියුණුව ඔබ වහන්සේ අර්ථකථනය කරන්න කොහොමද කියලා. එහෙම ලොකුවට ඔය ආගමික සදාචාරයක් තිබුණ නැති වුණාට ඒ රටවල් දියුණුයිනේ කියලා අපි කියනවා. මේ කතාව ගැන ඔබ වහන්සේ මොකද හිතන්නේ? දැන් අපි මුලින් කිව්වා ලෝකේ නීති පද්ධති දෙකක් ගැන අපේ වැඩි අවධානයක් යනවා කියලා. ඒ කියන්නේ රටක පවතින පොදු නීතිය. ඒ කියන්නේ පොදු නීතිය ශක්තිමත් වෙච්ච තැනක සදාචාරාත්මක නීතියක් නොලැබුණත් ඒ බඳු රටක දියුණු වෙන්න තියෙන විභවය හරිම වැඩි. එතකොට අපේ රටේ පොදු නීතියක් තියෙනවා. නමුත් ඒ නීති රෙගුලාසි වල ප්‍රායෝගික භාවිතයේ අර්බුද තියෙනවනේ ඇත්තටම. ඒක මේ පවතින රජයක කතාවක් නෙමෙයි. අනාදිමත් කාලයක් තිස්සේ අපි නීති රීති නීති රෙගුලාසි පිළිබඳ කටයුතු කරද්දී ඒ නීති රීති බලපාන ආකෘතිය දිහා බැලුවාට පස්සේ අපිට විවිධත්වයක් පෙනුණානේ. සමානව ඒක ලැබුණු බවක් පෙනුන්නේ නෑනේ. දැන් කොරියාව වගේ රටක කොරියානු වර්තමාන තත්ත්වයට පත් කරන්න කොරියාවට මැදිහත් වෙන්නේ කොරියාව කියන්නේ කොලනියක් ඇත්තටම. දියුණු වෙන්න එහෙම මහා ලොකු විභවයක් තිබ්බ රටක් නෙමෙයි කොරියාව. අපි අර කතාවට කියන්නේ කොරියාවේ තමයි ඒගොල්ලෝ කියන්නේ. ඔව් අන්න ඒකයි. ඒ කියන්නේ කොරියාව කොලනියක් ඇත්තටම. කොරියාව කියන්නේ නිකම් මුඩුක්කු සම්ප්‍රදායකට වැඩියෙන් විවෘත වෙන්න තිබ්බ රටක්. ඒ වගේ රටක් වේගයෙන් දියුණු වුණානේ. දැන් අපි බලමු සිංගප්පූරුව වගේ රටක් දියුණු වෙන්න විභවයක් තිබුණේ නැහැ. නමුත් දියුණු වුණානේ. හැම අතින්ම ලංකාවේ මොනවද දියුණු වෙන්න විභවයක් නැත්තේ? පාරිසරික සාධක අතින් වුණත් මානව සම්පත් අතින් වුණත් අපි තාම ඉහළ තැනක ඉන්නවනේ. අනාදිමත් කාලයක් තිස්සේ අපි දන්න කාලෙක අපිට එහෙම දියුණුවක් නම් අත්දැක්කේ නැහැ. මේ පවතින ක්‍රමය ගැන ලංකාවේ කිසි මිනිසෙකුට පැහැදීමකුත් නැහැ. එතකොට මේක වැරදි විදියට ගන්න එපා මේ වර්තමානයේ පාලනය ගැන හිම කතා කරනවා කියලා. සැලකිය යුතු කාලයක්. අවුරුදු විශාල ප්‍රමාණයක් මේ ආණ්ඩු කරවපු බොහෝ පිරිසක් අපි හිතපු දියුණුව කරා මේ රට තල්ලු කළේ නැහැ. ඔවුන්ට එහෙම කරන්න පුළුවන් වුණත් ඔවුන්ට උවමනා වුණේ නැහැ. ඔවුන්ට උවමනා වුණේ තමන්ව හැදෙන්න. ඉතින් ඒ ක්‍රමේ තමයි ලංකාවේ තිබුණේ. දැන් මේ විදියට බලනකොට ලෝකේ අර පොදු නීතිය ඉතා ශක්ති සම්පන්නව ගොඩනගාගෙන තිබුණු රටවල් තමයි වේගයෙන් දියුණු වුණේ. දැන් කොරියාව දියුණු කරන්න මැදිහත් වෙච්ච කෙනාගේ දියණිය රටේ පාලන තන්ත්‍රයට එනවා. එතකොට එයා පාලන තන්ත්‍රයට ආවට පස්සේ ඒ පාලන තන්ත්‍රයේදී රාජ්‍ය දේපල අවභාවිතා කරා කියලා දැනට අවුරුදු 5කට 6කට ඉස්සෙල්ලා එයා අවුරුදු 25කට සිරදඬුවම් දෙනවා එයාට. ඒක කිසිවෙක් සාධාරණීකරණය කරන්නේ නෑ. ඒක අපරාධය. යාගේ තාත්තා තමයි මේ රට මේ තැනට ගේන්න වැඩියෙන් කැපවුනේ කියලා කිසිවෙක් සාධාරණීකරණය කරන්නේ. එතකොට අපිට තේරෙනවා ඉතා ශක්ති සම්පන්න පොදු නීතියක් තියෙනවා කියලා. දැන් ආගම කියන එක කතා කරන්න වෙන්නේ දෙවණියටනේ. සදාචාරාත්මක නීතියක් තින්නේ. මම කියන්නේ අපිට තියෙන ප්‍රබල සදාචාරාත්මක නීතියක් තියෙනවා. හැබැයි මේ ප්‍රබල සදාචාරාත්මක නීතියේ හරයාත්මක කාරණේ එක පැත්තකින් මතුවෙලා නැහැ. සදාචාරාත්මක නීති හරයක් තියෙනවනේ. හරය වෙනුවට ඒ හරය ඔස්සේ ගොඩනැගුණු ඉතා ස්වල්පාචාර ධර්ම තියෙන්නේ. අන්න ඒ ටික තමයි අපිට මතුවෙලා තියෙන්නේ. අනිත් එක තමයි නීතියක් විදියට ගත්තත් නීති රෙගුලාසි වලත් සිදුරු වැඩි, රිංගල යන්න තියෙන අවස්ථා වැඩි. ඒ නිසා දියුණුව කියන්නේ පොදු නීතිය හා සදාචාරාත්මක නීතිය දෙකම තිබුණොත් හරි උද්වේගකාරීව යන්න පුළුවන් තැනක්. සදාචාරාත්මක නීතිය අපිට දෙවනි පෙළේදී කතා කරන්න වෙන්නේ. ඒ නිසා සියල්ලටම වඩා පොදු නීතිය වැදගත්. ඒ කියන්නේ මට සදාචාරාත්මක නීතියක් තියෙනවනේ භික්ෂුවක් විදියට. ඒ භික්ෂුවක් විදියට තියෙන සදාචාරාත්මක නීතියට වඩා මම රටේ පවතින නීතියට යටත්. බුදුරජාණන් වහන්සේත් මතක් කළේ පවතින නීතියට අවනත වෙන්න කියලා. පළවෙනි එක. පවතින නීතියට අවනත වෙන්න ඊට පස්සේ තමයි මේ පුද්ගලයෙක් විදියට ඒ පුද්ගලයාට අනුබද්ධ සදාචාරාත්මක නීතියට Taman යොමු වෙන්නේ. ඉතින් මේ දියුණු වෙන්න
සදාචාරාත්මක සහ නීත්‍යානුකූලව ලෝකේ රෙගුලාසි සියල්ල තුලින්ම ශක්තිමත් වුණු දියුණුව හරි උද්වේගකාරී. නමුත් ගොඩක් දියුණු වෙච්ච රටවල් ඉතා ශක්ති සම්පන්න පොදු නීතියක් හදාගෙන තියෙනවා. ඒ නීතියට ගොඩක් දෙනෙක් හිස නමනවා. ඒ හිස නමන ජාතිය හිස නමන රට වේගයෙන් දියුණු වෙනවා. ඒ දියුණුව හැදුවේ ආගමික සදාචාරයෙන් නෙමෙයි. නීත්‍යානුකූල නෛතික වශයෙන් ගොඩනගාගත්ත ඔවුන් සම්මත කරගත්ත දේවල් ඔස්සේ. එමනම් අපිට තේරෙනවා අපිට පුළුවන් සදාචාරාත්මකව ශක්තිමත් වෙච්ච මූලික පදනමේ කියවීම මතු කරගන්න. දැන් අපිට ඒක මතු වෙලා නැහැ. අද වෙනකොට අපිට තියෙන්නේ බුදුදහම ඇසුරෙන් ගොඩනගාගත්ත රොඩු ටිකක් සදාචාරය කියලා. මේ ඒ කියන්නේ මේ ඇඳුම ගැන, කන බොන විදිහ ගැන, එයා වාඩි වෙන විදිය ගැන, එයා කොණ්ඩේ හදලා තියෙන විදිය ගැන. මෙන්න මේවා සදාචාරය කියලා අපි අල්ලගෙන ඉන්නේ. ඊට වඩා ගැඹුරු ආධ්‍යාත්මික සදාචාරයක් බුදුදහම උගන්වනවා. ඒ කියන්නේ ඔබතුමියගේ බඩගින්න දැනෙන තැනට මගේ සදාචාරය මං හදාගත්තොත් ඒ සදාචාරය හදාගත්ත තැන ඒ ජාතිය කොච්චර දියුණුයිද? ලෝකේම සමානව දකින්න පුළුවන් නම් ಜಾති කුල මල ભેදයක් නැතුව සමානව දකින්න පුළුවන් තැනක මගේ මනස හැදිලා තිබුණොත් ඒ සදාචාරාත්මක ගොඩනගාගත් ආධ්‍යාත්මික ප්‍රවේශය කොයිතරම් දියුණුද? අපි හැමදෙරනේ මෙතෙන්ද දැන් මේ සමලිංගිකත්වයේ වැනි කාරණා බුදුදහම කොහොමද දැක්කේ? බුදුරජාණන් වහන්සේ අනුදැනව දාලේ කොහොමද? ඇත්තටම බුදුරජාණන් වහන්සේ බුද්ධ දේශනාව තුළ මේ මිනිසුන්ගේ මනෝභාවයන් පිළිබඳව උන්වහන්සේ තරම් කතා කරපු කෙනෙක් නැහැ. විවිධාකාර ලිංග විපර්යාසයන්ට පත්වීමේ සිද්ධි සම්බන්ධ බුදුදහමේ තියෙනවා. එක්තරා වෙලාවක එක ස්වාමීන් වහන්සේ නමක් දැකීම නිසා මේ ස්වාමීන් වහන්සේ පිළිබඳ වැරදි අදහසක් ඇති වෙච්ච එක්තරා පුරුෂයෙක් ඒ ලිංග විපර්යාසයකට පත් වුණා කියන සිද්ධියක් ගැන ධර්මයේ මූලික බුද්ධ දේශනාවලම තියෙනවා. එතකොට අපිට මේ ලිංගිකත්වයේ සම්බන්ධ ඇත්තටම ලස්සන සාකච්ඡාවක් අපිට ඉස්සරහට කරන්න පුළුවන්. මේ බුදුදහම පුද්ගලයාගේ මනෝභාවයන් පිළිබඳ විශාල වශයෙන් අවධාරණය කරපු තැනක් තමයි ජාතක පොත. පුස්තක චිකිත්සාවක් විදිහට හරි වැදගත්. ওই ජාතක පොතේ සමහර තැන්වල තියෙනවා මේ අසාමාන්‍ය විදියට ලිංගික වෙස් ගන්න පුද්ගලයෙක් සම්බන්ධ එක ජාතක කතාවක්. එහෙම. ඒ කියන්නේ යාට හිතෙනවා කාන්තාවක් වගේ නිකන් ඇඳගෙන ඉන්න. එහෙම. ඊට පස්සේ සමහර තැන්වල තියෙනවා මේ එක ඒ පුද්ගලයන් මල පහ කරන විදිහ බලාගෙන ඉන්න හිතෙනවා. මූත්‍රා කරන විදිය බලාගෙන ඉන්න හිතෙනවා. මේ විදිහට පුද්ගලයාගේ මනෝභාවයනේ මේ විස්තර කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ හැම පුද්ගලයෙක්ම සමානව දැක්කා. ඒ සමානව දකිද්දි බුදුරජාණන් වහන්සේ අනාගතයේට පුද්ගලයාගේ මානව චින්තනය වෙනස් වෙන විදිහත් අපට පෙන්වනවා. දැන් ওই සමහර තැන්වල තියෙනවා ඒ පුද්ගලයාගේ කර්ම ශක්තිය බලපාලා. මොකද මේ කර්ම ශක්තිය බලපානවා හිතට. එහෙම. මානසික වශයෙන් විවිධාකාර මනෝභාවයන් ඇති වෙන්නේ හිත තුලනේ. එතකොට හිත තුල විවිධ මනෝභාවයන් ඇති වෙන්න බලපානවා පුරාණ කර්මය. බුදුරජාණන්සේ කර්මයේ සම්බන්ධයක් ඒකට කිව්වා. ඒ වගේම එවැනි තත්ත්වයකට ඔය විවිධාකාර ඔය ඔබතුමිය කිව්වා වගේ සමලිංගික සේවනයේට වඩාත් නැඹුරු වෙච්ච පුද්ගලයෙක්ගේ චින්තන රටාව ඇති වෙන විදිහ පවා ධර්මයේ කියනවා. ඒ පුද්ගලයාගේ කර්ම ශක්තියේ අඩු වැඩි ධාරිතාවය ගැන පවා කියනවා. කොහොම වුණත් ලිංගිකත්වයේ සම්බන්ධ මනෝභාවයන් විවිධයි. ඒ විවිධත්වයට බුදුදහම ගරු කළා. බුදුදහම ඒ පුද්ගලයාව සමාජයෙන් කොන් කරන තැනකට අයින් කරලා තියෙන තැනකට තල්ලු කරේ නැහැ. බුදුදහම හැම වෙලාවකම කිව්වා ඒ අර අපි මුලින් කියපු කතාවම ඒක ඒ පුද්ගලයාගේ ස්වභාවයේ විදිහට දැකලා මනුෂ්‍යත්වයට හිස නමන්න කියලා. මේ වැදගත්ම දේ මනුෂ්‍යත්වයේනේ. මේ මනුස්ස ස්වභාවයට හිස නමන්න කියලා බුදුදහම කිව්වේ. බුදුදහම අනාගතයේ මේ බඳු මනෝභාවයන් ඇති වෙන බව කිව්වා. එදා උන්වහන්සේ මතක් කළා මහණෙනි අනාගතයේට මානව චින්තනයේ කොච්චර විපරීත වෙනවද කියනවා නම් බරපතලම අවධියක් කියනවා අම්මයි පුතයි අතරත් ලිංගික හැසිරීම ඇති වෙන්න පුළුවන් කියනවා. ඒ කියන්නේ තාත්තයි දුවයි අතර බොහොම රුචියෙන් හරි කැමැත්තෙන් දුවගේ අකමැත්තකුත් නැහැ. තාත්තගේ අකමැත්තකුත් නැහැ. හරි සතුටින් ලිංගිකව හැසිරෙන දවසක් එනවා කිව්වා. ඒක තවදුරටත් ඉස්සරහට මීට වඩා බරපතල විදියට මතුවේවි. ලිංගිකත්වයේ සම්බන්ධ විවිධ මනෝභාවයන් ඉස්සරහට මතුවේවි. ඒක ලෝක ධර්මතාවයක් විදියට දැකලා බුදුදහම උගන්වන්නේ මනුෂ්‍යත්වයට හිස නමන්න කියලා. ඒක ලෝක විනාශය කියලා අපේ අය අර්ථකථනය කරනවා නේද? ලෝක විනාශය කියලා බුදුදහම කතා කරන්නේ ලෝක විනාශය සහ විශ්වයේ මේ පෘථුවිය විනාශය කියන එක බුදුදහම අර්ථ දක්වනවනේ. පිරිහෙන ලෝකයක තමයි විවිධාකාර ලිංගික මනෝභාවයන් වල චින්තනමේ විවිධත්වයක් අත්දකින්න. ඒක බුදුදහම කියනවා.
දැන් උන්වහන්සේ කියනවා මහණෙනි අනාගතයට අවුරුදු 10ට අඩු වෙනකොට ඇත්තටම මුල් කාලේ මේ පුද්ගලයා තුළ විවිධත්වයක් තිබුණෙත් නැහැ කියනවා. ඒ කියන්නේ අවුරුදු 80ක විතර ආයු අපේක්ෂාවක් තිබුණු ලෝකයක් තිබ්බා කියනවනේ. අවුරුදු 80000ක් විතර. ඒතකොට 80000ක් කියන්නේ දීර්ඝ ආයුෂයක්නේ. ඒ 80000ක් විතර තිබුණු ආයුෂ කාලේ මේ කාන්තාව අතර හරි සමානයි කියනවා. ඒ කියන්නේ මේ රූප ස්වභාවයේ වෙනසක් නැහැ කියනවා. කායික චර්යාවන් වල විවිධත්වයක් නැහැ කියනවා. ඒ නිසා මේ ගොඩක් වෙලාවට විවාහ වෙච්ච කෙනා අභිභවා යන අදහස තිබ්බේ නැහැ කියනවා. ඉතින් මේ විදිහට කාලාන්තරයක් යනකොට ඒ අයගේ ಗುಣධර්ම පිරිහෙන්න තමයි පුද්ගල කායික විවිධත්වයේ පවා මතුවුනේ කියනවා. ඒ කායික විවිධත්වයේ මතුවුනේ මිනිස්සු දිගින් දිගට හොරකම් කරන්න, අවියායුධ හදන්න හදනකොට ඒ අයගේ ආයුෂ පිරිහිලා අවුරුදු 40000ටත් පහළට ආවට පස්සේ අවුරුදු 30000ත් 20000ත් අතර ආයුෂ එනකොට කියනවා මේ පුද්ගලයාගේ කායික ස්වභාවය වෙනස් වුනේ. එතකොට හිතුණා කියනවා මගේ බිරිඳ ලස්සන නෑ. අහවල් කාන්තාව ලස්සනයි. ඒ නිසා එයාගේ පහස මීට වඩා රස ඇති. මං ඒ පහස පැත්තට යන්න ඕන කියලා අර කායික විවිධත්වයත් එක්ක තමයි මිනිස්සු පිරිහෙන්න පටන් ගත්තේ කියනවා. ඒ පිරිහීමේ උච්චතම අවස්ථාව තමයි බුදුදහම කතා කරන්නේ මානවයාගේ ආයුෂ අවුරුදු 10ට අඩු වෙන එක. අනාගතේ. ඒක අපිට සාධාරණීකරණය කරන්න බෑ නෑ 10ට අඩු වෙන්නේ කොහොමද? එහෙම අඩු වෙන්නේ නෑ. එහෙම කියන්න බෑ. මෙච්චර දියුණු තාක්ෂණික ලෝකයකත් අපි දැනටත් අවුරුදු 75ක් වගේ පරමායුෂ අපේක්ෂාවකට කඩා වැටිලා තියෙනවා. මේ දියුණුවට ආයුෂ පරිස්සම් කරන්න බෑ. දියුණුවට මේ පුද්ගලයාගේ දියුණුවේ කඩා වැටීමට බලපාන මානව ගුණධර්ම පුද්ගලයාගේ ලෝකයේ කඩා වැටෙනකොට. ලෝකය කියන එක මේ විශ්වය කියන එක නෙමෙයි, පෘථුවිය කියන එක නෙමෙයි, පුද්ගලයාගේ අභ්‍යන්තර ලෝකයේ ගුණධර්ම වලින් කඩා වැටෙනකොට විවිධාකාර මානසික වශයෙන් ලිංගිකව චින්තනයේ විවිධත්වයක් අත්දකින්න පුළුවන්. ඒ අත්දකින්න ස්වභාවයේ ලෝක ධර්මයක් විදියට අපි දකින්න ඕන. ඒ ඒක බුදුදහම කතා කරන්නේ ලෝක ධර්මයක් විදියටනේ. හේතුව ආයුෂ කඩා වැටෙනකොට මෙබඳු මනෝභාවයන් නැති පුද්ගලයෝ බිහි වෙනවා. ඒක ඊටාම සාමාන්‍ය තත්ත්වයක්. ඒක ලෝක ධර්මයක් විදියට සලකන්න ඕනේ. ඒ පුද්ගලයාව තලන්න, පෙලන්න, කොන් කරන්න ඒක හේතුවක් විදියට සලකන්න නරකයි. ඒකට අදාළ විවිධාකාරයේ චර්යාත්මකව සදාචාරාත්මක රාමුවක් පවා ඒ මොහොතට ආවේනික විදියට ගොඩනගා ගන්න අපි දක්ෂ වෙන්න ඕන. බුදුදහම ඒකට විරෝධයක් දක්වන්නේ නැහැ. හොඳයි, අවසාන වශයෙන් සදාචාරවත් සමාජයක් වෙන ඔබ වහන්සේගේ යෝජනාව මොකද්ද මේ ගිහියන්ට? ඇත්තටම සදාචාර සම්පන්න ලෝකයකට මම යෝජනා කරන්නේ මේ මොහොතේ නිදහස් චින්තනයක් හදාගන්න. එතකොට ඔය පුද්ගලයන් ලිංගිකත්වයේ මත බෙදීමක් හෝ ಜಾති වශයෙන් බෙදීමක් හෝ ආගම් වශයෙන් බෙදීමක් හෝ අපිට දකින්න ලැබෙන්නේ නිදහස් සිතක් හදාගන්න. මේ මොහොතේ කටයුතු කරන්න මේ මොහොතේ ඇතිවෙන ගනුදෙනුවත් එක්ක. ඔබතුමිය මම අතර මේ මොහොතේ ඇතිවෙන සාකච්ඡාව තුළ විතරක්ම අපි දෙන්නට ඉන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක සදාචාරය ඉතා හොඳින් සුරක්ෂිත වෙන තැන. ඔබතුමිය අඳින විදිය, පළඳින විදිය මේ එකක්වත් මට බලපාන්නේ නැහැ. ඒ නිසා ඔබතුමියට ගරු කරන්න පුළුවන් නම්, ඔබතුමියට මට මිනිස්සෙක් විදියට ගරු කරන්න පුළුවන් නම් මං හිතන්නේ මනුෂ්‍යත්වයට හිස නමන සදාචාරයේ ඒ සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨයි. හේතුව සදාචාරයක අවශ්‍යතාවයේ තියෙන්නේ පුද්ගලයා සුරක්ෂිත කරන්නයි, පුද්ගලයා අපහසුතාවයට පත් කරන්න, තාඩනයට පීඩනයට පත් කරන්න නෙමෙයි. එතකොට අඳින පළඳින එක පවා සදාචාරයට අපි ඈඳගන්නේ. එයා අඳින පළඳින එක නිසා එයාව බිඳ වැටෙන්න පුළුවන්, සමාජයේ එයා අපහසුතාවයට පත් වෙන්න පුළුවන් කියන බීතියත් එක්ක. දැන් මට මතකයි එක්තරා වෙලාවක පාරේ මම කහ ඉරක් ළඟ මිනිස්සු මාරු වෙන තැනක වාහනේ ඉන්නවා. වාහනේ ඉන්නකොට එතනින් එක්තරා කාන්තාවක් ගැහැණු ළමෙක්, ඇත්තටම අවුරුදු 16ක විතර ගැහැණු ළමෙක්. එයා ඉතා මේ අපි කතා කරන සදාචාරාත්මක විදිහට ඇඳගත්ත කෙනෙක් නෙමෙයි. අපි ඇඳුමේ සදාචාරාත්මක පරිමාවක් පෙන්නනවනේ. එයාගේ අතේ තිබුණ මොකක් හරි දෙයක් බිමට වැටුණා. බිමට වැටුණාම යාට පාත් වෙලා ඒක ගන්න විදිහක් නැහැ. හේතුව එච්චරට යා ඇඳගෙන හිටපු ඇඳුම නිසා යා අපහසුතාවයට පත් කරනවා. එයාට මේක ගන්නත් ඕන. ඒ වගේම යාට මේක නොගෙන යන්නත් බෑ. අපි වාහන මේ පෙළට නවත්තගෙන ඉන්නවා. ඊට පස්සේ ඇයගේ අතේ තිබුණා පොතක්. ඒ පොතෙන් කකුල් දෙක වහගෙන ඇය අර වැටිච්ච මොකක් හරි දේ අතට හුල ගත්තා. ඒතර මං කල්පනා කළා ඇය කොයිතරම් අපහසුතාවයට පත් වෙනවද? ඇය අඳින විදිය මට අදාළ නෑ තමයි. ඇය ඉන්න විදිය, ඇයගේ හැඩරුව මට අදාළ නෑ තමයි. මම සංවර වෙලා නම් මට කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් ඇය කොයිතරම් අපහසුතාවයට පත් වෙනවද? අන්න එතනදී තමයි ඇඳුමේ සදාචාරයේ, හැසිරීමේ සදාචාරයේ පව බලපාන්නේ. එහෙම නැති වුණොත් අපි නෙමෙයි අමාරුවේ වැටෙන්නේ. එයා අපහසුතාවයට පත් වෙනවා. Tamanව අපහසුතාවයට පත් නොවන විදිහටත්, මානව නිදහස සුරක්ෂිත වෙන විදිහටත්
තමන්ගේ සිතුම් පැතුම් නිදහසේ ගොඩනගා ගන්න පුළුවන් විදියටත් ඔබ මා අතර ඇතිවෙන අන්තර් සම්බන්ධයේදී ගෞරවනීය විදියට චර්යා ගොඩනගා ගන්න පුළුවන් විදියටත් සදාචාරය ගොඩනගා ගන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක බොහෝ කාලයක් විශාල යහපතක් හදන සදාචාරාත්මක ගොඩනැගීමක් වෙයි. මා විශ්වාස කරනවා බිනරපුන් පොහොය දින ඔබ වහන්සේ නියම යථාර්ථවාදී විශ්ලේෂණයක් කරා කියලා සදාචාරය සම්බන්ධයෙන්. අපි සමහරවිට මේව දැනගෙන හිටපු කාරණා වෙන්නට පුළුවන්. නමුත් බුදුදහම තුල එහි තිබෙන දාර්ශනික පසුබිම තුලත් මේ විශ්ලේෂණය කරන්නට අද දවසේ අපත් සමගින් එක්වීම පිළිබඳව ඔබ වහන්සේට নমස්කාර පූර්වකව ගෞරව පූර්වකව ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ කියපු අවසාන වශයෙන් කියපු කාරණේ ඉතාමත් වැදගත්. සදාචාරය කියලා කියන්නේ එක්තරා විදිහක සාපේක්ෂ දෙයක්. මනුෂ්‍යත්වයෙන් සදාචාරය නිගමනය කිරීම තමයි බුදුදහම විසින් මෙතෙක් කාලයකට සිදු කරලා තියෙන කාරණේ. බෞද්ධයන් හැටියට අපි ඒ අදහසින් සදාචාරය දෙස බලමු කියන විවෘත එල්ලීමත් සමගින් අද දවසේ ඕගතරණය වැඩසටහනින් අපි සමුගන්නවා. සෑම දෙනෙකුටම ස්තුතිවන්ත වෙනවා බිනරපුන් පොහොය දින දවසේදී අපත් සමගින් එක්වීම පිළිබඳව. ඔබ වහන්සේට নমස්කාර පූර්වකව අපේ හැමදෙරුනේ පිං අද දවසෙත් ලක්හඬ ඕගතරණය වැඩසටහනට එක්වීම සම්බන්ධයෙන්. සුබ දවසක් ඔබ හැම දෙනෙකුටම.